හරි පුතේ. එහෙනම් අපි වැඩි පටන් ගමු හැමෝටම ආයුබෝවන්. අදත් ටිකක් ඔයාලට 8:00 වෙලාව දැම්මට මම 6:00ට ක්ලාස් එකක් කරා. ඒක අර ඉස්කෝලේ සම්බන්ධයි. ඉතින් ඒක ටිකක් අලුත් අත්දැකීමක් මට. ඉස්කෝලේ ළමයි ටික මට හුරු නැහැ. 8:10 වගේ වෙනකන් මේ ක්ලාස් එක කරා. ඊට පස්සේ ඔයාලකට සූදානම් වෙන පොඩි වෙලාවක් මම ගත්තා. හොඳයි. හරි. කොහොමුණත් මේ ඒක ඔයාලා තරහ වෙන්න එපා. මොකද මේ 8:00 ඉඳන් 9:00 10:00 11 වෙද්දි ඉවර කරන්න හිතාගෙන තමයි මම මේ වෙලාව දැම්මේ. නමුත් දැන් පැය 2:00 වෙනකොට අපිට වෙනද වෙලාවම එනවා. මේට පටන් ගත්තනේ. හැබැයි ඒ වෙලාව ගත්තම පැය 2:00 අපිට කතා කරන්න පුළුවන්. අපි මෙහෙම කරමු. දැන් ගිය සතියේ නෝට් එක ඉවර කරපු තැන තමයි අපි කතා කරලා ඉවර කරේ. මෙන්න මෙහෙමයි. අර අග්නේටන් කියන රජතුමා සියලුම මෙන්න මෙහෙමයි. නෝට් එකේ කතා කරගෙන යමු එතන. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු ඊජිප්තියානු පැරණි රාජධානිය හැර දමා අමුන් දේවස්ථානද වසා දමා මධ්‍යම ඊජිප්තියානු තෙල් එල් අමර්ණ ප්‍රදේශයේ වෙත අගනුවර රැගෙන යන ලදී. එමෙන්ම අනෙක් සියලුම දේව ඇදහිලි අත්හැර ආටන් හෙවත් සූර්ය දෙවියන් ඇදහිම පමණක් සිදු කරන ලදී. ඔන්න ඔතනින් අපි නෝට් එක අවසන් කරා. ඊට පස්සේ නෝට් එකේ ටිකක් ලොකු කොටසක් තියෙනවා. ඔයාලා ටිකක් දැක්කමත් එපා වෙන්නේ නැති. හැබැයි මෙන්න මෙහෙම එකක් තියෙනවා. මිසරේ පාඩම ටිකක් දීර්ඝයි. අපි ගත්තොත් දැන් මම දාන නෝට් එකේ අකුරු වල ප්‍රමාණය අනුව ගත්තාම පිටු 15ක් විතර තියෙනවා. පිටු 15ක් කියන්නේ පැති 30ක් විතර. මේක ටිකක් බරයි වගේ වුණාට මේ මුල් කොටසේ අතාරින්න අමාරු කාරණා තමයි ගොඩක් තියෙන්නේ. දැන් මිසරේ මුලින්ම අපි කතා කරන්නේ වාස්තු විද්‍යාව, මිසරේ ඓතිහාසික தත්ත්වය කතා කරලා ඊට පස්සේ අපිට ඇත්තේ වාස්තු විද්‍යාව කතා කරන්නේ. වාස්තු විද්‍යාව කොහොම පිරමීඩ, කඳු කැපූ දේවාල, ඉදිකර දේවාල ඔය තුනම යන්න ඕනේ. ඊට පස්සේ තමයි කැටයම් ගැන කතා කරන්නේ. ඊට පස්සේ තමයි මූර්ති ගැන කතා කරන්නේ. ඊට පස්සේ තමයි චිත්‍ර ගැන කතා කරන්නේ. එතකොට මේ මිසරය මේකේ වාස්තු විද්‍යාව මුලින්ම කතා කරේ ඓතිහාසික තත්ත්වය. එතකොට වාස්තු විද්‍යාවට සම්බන්ධ අපි පිරමීඩ, කඳු කැපූ දේවාල, කඳු කැපූ, ඊට ඉදිකල, මෙන්න මේ වාස්තු විද්‍යා නිර්මාණ තුන ගැනම කතා කරන්න ඕන සෑහෙන්න. මේ එළිය වැඩිද බෝඩ් එකද නැහනේ? පේනවද ඔයාලට? අකිල පේනවද බෝඩ් එක? එළිය වැඩිද? අකිල පේනවා සර්. ඇහෙන්නේ නැහනේ. පේනවා. පේනවා. දිස්ස ගන්නවා. දැන් මේ හැරිට පොඩි එළියක් වැටලා තියෙනවා. මේ හැරිනේ කොහෙද ඒක හොයාගන්නේ? අන්නේ හැරිට. මේ හැරිට පොඩි එළියක් වැටලා තියෙනවා නේද? ඒක මේ අපහසුනවා කියන්න. ඒක ඔෆ් කරන්න පුළුවන්. හොඳේ. දැන් ඔන්න පිරමීඩ, කඳු කැපූ දේවාල අපි ගිය සතියේ කතා කරා. ඉදිකල දේවාල වලට යන්න ඕන. හැබැයි මේ හැම එකක් ගැනම විස්තර කරගෙන යන්න ඕන. නැත්නම් ටිකක් අර මෙහෙමයි ඔයාලට උඩින් පල්ලෙන් මෙහෙම කතා කරන්නේ මම විස්තර කරන ටික ඇති නෝට් එක නොදී ඔතනින් එහාට ගියොත් ඔයාලට ටික තේරෙන්නේ නැති වගේ. ඕක මතක තියාගන්න. ඔය නෝට් එක දෙසරයක් විතර කියවලා අතහැරලා දාන්න. මොකද ඇඟට එනකන් ওই වචන ටික මේ ටිකක් එහෙම කියවන්න වෙනවා සිලබස් එකේ. නැත්තම් උඩින් ඔය ටික ගියොත් ඔයාලට කවුරු හරි විස්තරයක් ඇහුවොත් හරි මේ ගැන මේ ඒ කියන්නේ මිසරේ කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් හරි ඔයාලට අගක් මුලක් තේරෙන්නේ නැහැ. සැටලෙනවා. නෝට් එක දීප් ටිකට ගැතිගෙනවනේ. දැන් වර්තමානයේ එහෙම තත්ත්වකුත් තියෙනවා. අද කාලේ ළමයි කැමති දැන් පහුගිය දවස්වල විභාගෙ තිබ්බනේ. ඒ ළමයි කැමති උගන්නලා ඒ මේව කරලා ඔක්කොමත් කරලා පේපරේ තියෙන දවසට ගුරුවරයා ගිහලා වාඩි වෙලා තමන්ගේ නම ඉන්ඩෙක්ස් නම්බරේ දාලා තමන්ගේ ඒ කියන්නේ පේපරේ සම්පූර්ණ ලියලා ඒ ප්‍රතිඵලය ළමයින්ට එනවා නම් හරි කැමතියි. අන්න ඒ වගේ තත්ත්වයක්. ඒ කියන්නේ අවසාන තත්පරේ දක්වාම මේගොල්ලෝ මේ ගුරුවරයාගේ ඇබ්බැහි වෙලා. ඒක ටිකක් මේ හොඳ නැහැ ඒ තත්ත්වෙ. මොකද ඔයාලට දෙයක් ඉගෙන ගන්න, ඔයාලට මේ දෙයක් හොයන්න අපි අවස්ථාව දෙන්න ඕනේ. දැන් නෝට් එක සම්පූර්ණ දුන්නාම
ඕකෙන් බොහොම පොඩි කොටසයි පේපර් එකට අහන්නේ. හැබැයි උක දෙතුන් සැරයක් හොඳට කියවන්න. කියුවට පස්සේ අන්තිම මොහොතේ ඔය නෝට් එක එලිලා ඉන්න එපා. ඒකට ඇඟට ඇවිල්ලානේ වචන ටික. ඊට පස්සේ TG එක විතරක් පරිශීලනය කරන්න. TG එක විතරක් පරිශීලනය කරාම අර දුන්න නෝට් එකේ සාරාංශය තමයි යන්නේ. එතකොට ඔයාලට අර සාරාංශ කියුවට ඔළුවට අර ටික ඔක්කොම පාඩම් කරපු ටික මතක් වෙනවා. එහෙම කරන්න. ඒක හුරු වෙන්න මේ ගොඩාක් නෝට් එක තියෙනවා කියලා වැඩි අතාරින්න එපා. ඒ කියන්නේ කම්මැලි වෙන්න එපා. ඔය ටික ලියන එක ඔයාලගේ ඇඟට හොඳයි. මොකද ওই විෂයට ආදරය වෙනවා මේ ඇබ්බැහි වෙනවා සහ මේ ওই විෂයට මේ විෂය වටිනාකම හැදෙන්නේ ඔතෙන්දී. එහෙනම් ඒක ගැන චුට්ටක් හිතලා කරමු. හොඳේ. නැත්නම් නෝට් එක වැඩි කියලා මටත් දැනෙනවා. නමුත් කිසිම තැනක කපල කොටලා අඩු කරන්න විදිහක් නැහැ. එතකොට ඔන්න පිරමීඩ කඳු කැපු දේවල් ඉදිකර දේවල් ගැන අපි කතා කරනවාද? ඒක ඉවර කරනවා. ඊට පස්සේ පුතේ එන්නේ කැටයම්. දැන් මේ ශිෂ්ටාචාරකයි මේ අවස්ථා හතරම අපිට කතා කරන්න වෙනවා. ඓතිහාසික අපි කොහොමද කතා කරනවා? වාස්තු විද්‍යාව කැටයම් ඊළඟට මූර්ති ගැන කතා කරනවා. ඊළඟට චිත්‍ර ගැන කතා කරනවා. මේ ටික නෙවෙයි ලියාගෙන යන්නේ. එතකොට මූර්තිත් අර කීපයක් නෝට් එකේ දීලා ඇති. අර වැදගත් මූර්ති මුලින් මම දීලා තියෙනවා. කැටයම් ටික නෝට් එක ඔක්කොම දීලා තියෙනවා. චිත්‍ර මුකුත් දීලා නැහැ. අන්තිමට ඉතුරු වෙන්නේ අපිට චිත්‍ර ටික විතරයි. මූර්ති තව දෙකක් විතර දෙන්න තියෙනවා. ඊට පස්සේ චිත්‍ර දෙකක් තියෙනවා. ඒ දෙක කතා කරනවා විතරයි. චිත්‍ර තුනක්. ඔච්චර. ඔන්න එතනින් තමයි නෝට් එක ඉවර වෙන්නේ. ඒ කියන්නේ මේ පාඩම ඉවර වෙන්නේ. ඒක නිසා අපි මෙන්න මේ හරි ඉදිකල දේවල් හරියන්නේ. ලැක්චෝර් නැත්නම් ලක්ෂෝර් දේවල් අපි කතා කරන්නේ නැහැ. ඒ ආශ්‍රයෙන් කතා කරලා ඉවරලා තමයි කැටයම් වලට යන්නේ. හරි. ඔන්න දැන් අපි ගිය සතියේ කතා කරගෙන ආපු කොටස කිව්වා එතන ඉඳලා පුතේ නෝට් එක පෙරලා ගන්න. මෙන්න මෙහෙම පටන් ගන්න. එපමණක් නොව කියන එක තමයි. හරිද? එතනද. එපමණක් නොව තමන්ගේ නාමයද අග්නේටන් ලෙස වෙනස් කරන ලදී. ඒ කියන්නේ එයාගේ මුලින් අපි කතා කරන නමක් කතා කරනවා හතරවන ආමන් කොටස් කියලා. හොඳේ. අන්න ඒක තමයි එයා අග්නේටන් කියලා වෙනස් කරගන්න ලදී. ඔහු තම කලාකරුවන්ටද නිර්මාණය කරන සඳහා අසීමිත නිදහස ලබා දීම නිසා අමාරණ යුගයේදී ඊජිප්තුවේ වෙනස්ම නිර්මාණ රසක් සහිතව අභිනව සම්ප්‍රදායක් ගොඩනැගිලා ලදී. දැන් මෙන්න මේක අමාරණ යුගයේදී නිර්මාණය වුණු හොඳම නිර්මාණයක් විදිහට අපි කතා කරන්නේ නෙපර්ටිස් රැජිනගේ උඩුකය. ඊටසේ ස්ට්‍රයික් මූර්තියත් ඔතන ගන්න පුළුවන්. දැන් මේ රජතුමා ගැන කියන්නේ මේ අග්නේටන් රජතුමා ගැන මෙතෙන්දී මෙහෙම පොඩි සඳහනක් කරාට අපි මේ මූර්ති දෙකේදී යා ගැන කතා කරනවා මූර්තිත් එක්ක. මොකද මේ සාම්ප්‍රදායානුකූලව නිර්මාණ සිද්ධ වෙවි අග්නේටන් රජතුමාට කලින් අවස්ථාවකම ඒකාකාරී ක්‍රමයකට තමයි මූර්ති නිර්මාණය වෙන්නේ. ඔය මේ මූර්ති සහ කැටයම් නිර්මාණය වෙන්නේ. හරි ග්‍රාලුයි දරදන්නේ. අර අපි කියන්නේ සාම්ප්‍රදායික ලක්ෂණ කියලා විතරයි. නමුත් අග්නේටන් රජතුමා අන්නර කලාකරුවන්ට දීපු අසීමිත නිදහස නිසා අභිනව වෙනස්ම සම්ප්‍රදාය වෙනස්ම ක්‍රමවේදයකට මානව රූප නිර්මාණය වෙනවා. ඒ කියන්නේ මේ මානව රූප හරි ලාස්ටයි. මූර්තිමය ලක්ෂණ තියෙනවා. මානව රූපේ යථා ස්වභාවය තියෙනවා. ඔන්නේ ගති ලක්ෂණ නිසා අර අග්නේටන් රජතුමාගේ කාලය නැත්නම් අමරණ යුගය මිසරේ වෙනස්ම යුගයක් විදිහට තමයි කතා කරන්නේ. නිර්මාණ ජීවිතේ වෙනස්ම යුගයක්. ඒකෙදි ඒක අපි කතා කරනවා. පස්සේ එතකොට ඔන්න ඒක තමයි අපි චිත්‍ර මූර්ති කැටයම් ගෘහ නිර්මාණ හැම ශේෂ්ත්‍රකම අර මේතා පැවති ක්‍රමයේ ඒ සම්ප්‍රදාය විඳ දානවා වෙනස් වෙනවා. ඒ අර දුන්නු නිදහසත් එක්ක. හැබැයි ඒ නිදහසත් එක්ක වෙනස් වෙලා නිර්මාණය වෙච්ච නිර්මාණ ටික ආයි එකතරේ පටස් ගාලා බිඳ වැටෙනවා. අග්නේටන් රජතුමාගේ පස්සේ මිත්‍රේ අපි දන්න ප්‍රසිද්ධම පාලකෙක් කියනවා. බොහොම ලාබාල වයසේම පාලකයා වෙලා ලාබාල වයසේම මිය දෙන රජ කෙනෙක් ගැන අපි දන්නවා. ඒ රජතුමා තමයි තූතන් කාමන් නැත්නම් තූතන් කාමන්. අන්න ඒක තමයි එතනින් පල්ලෙහාට මේ කියවෙන්නේ. හොඳේ. ඉන් අනතුරුව කුඩා කාලයේ සිටම රජකමට උරුමකම් කියු අග්නේටන් රජුගෙන් පසු ඊජිප්තුවේ බලයට පත්වන තූතන් කාමන් රජු මිසරයේ සඳහන් වන පරිදි කුඩා කාලයේම මියදුණු රජෙකු වේ. ඒ කියන්නේ කුඩා කාලෙම රජකම් අවුරුදු 14 දී වගේ මිය දෙනව බොහොම කෙටි කාලෙකින් සඳහන් කුඩා කාලේ මියදුණු රජෙකු වේ. මෙතුමා වෙනුවෙන් ඉදිකර ලැබුණු කඳු කැපූ දේවාලය මිසර වාස්තු විද්‍යා නිර්මාණ වලට වැදගත් කරුණු රාශියක් එක් කරයි. ඔන්න දැන් අපි කඳු කැපූ දේවාල ගැන කතා කරන්නේ. කඳු කැපූ දේවාල ගිය සතියේ මම පෙන්නුවා
අබු සිම්බල් දේවාලේ එතකොට පාකෝර දේවාල පෙන්නවා හැට්ෂැප්චුට් දේවාල පෙන්නවා ඔය ටික තමයි අපි කතා කරේ හැබැයි ඌටන් කාමන්ගේ මම අර තුන අර නිර්මාණයම දෙන්නන්න හදන්නේ චුට්ටක් බලා ගන්න ගොඩාක් විස්තර ඒ ගැන කතා කරන්නේ දැන් මෙන්න මේක තමයි මේක තමයි පුතේ අබු සිම්බල් දේවාලය අබු සිම්බල් දේවාලය මේක ඊළඟට ටිකක් කලන පොඩි වෛරස් එකක් ගතියක් තියෙනවා හරිද ඔන්න මේක තප්පරයක් ඉන්නකො වෛරස් එක ආව පොඩි ස්ලෝ ගතියක් එනවා මොකද ඔයාලට රූපේ පේනවද පුතේ නෑ සර් රූපේ පේන්නේ නැද්ද රූපේ පේනවද පුතේ නැහැ සර් තප්පරයක් දැන් පේනවද නෑ සර් දැන් පේනව නේද දැන් පේනවා සර් හරි එහෙනම් මේ තියෙන්නේ අබු සිම්බල් දේවාලේ ඊට පස්සේ එතනින් එහාට ගියාම ඔක ගිය සතිය අපි කතා කරා ඊට පස්සේ මේ අබු සිම්බල් දේවාලේ ඉදිරි පෙනුම සහ ඇතුළේ සැකැස්ම එතකොට මෙන්න මේක ගිය සතිය පෙන්වුවේ නෑ විශේෂයි මේක අර අතිරේකීන් පොතේ තියෙන රූප ටික මේ අභ්‍යන්තර සැකස්ම තමයි තියෙන්නේ ඒකේ හරස් කඩක් තමයි මේ තියෙන්නේ ඊට පස්සේ මේ ඇතුලේ තියෙන පුතේ අභ්‍යන්තරයේ ඇති අඩි 32ක් පමණ ප්‍රතිමා. ඒ කියන්නේ මේ අපිට දොරටුවට ඇතුල් වෙනවට දෙපැත්තෙන් ඇතුල් වෙන කලින් අඩි 66ක් විතර උස දෙවල් රැම්බිලිස් රජතුමාගේ ප්‍රතිමා තියෙනවා කියනවනේ. ඒක මේ අඩි 70ක් විතර මෙතන දාලා තියෙනවා. හොඳේ. ඊට පස්සේ මේක ඇතුලේ තියෙන අභ්‍යන්තරයේ අඩි 32ක් පමණ උස ප්‍රතිමා දුවම ඕක මට මතක හැටියට අඩි 32 වෙන්න බෑ. ඊට ගොඩක් අඩුයි. හොඳේ. මම ඒක හරියටම කියන්නම්. රූප සටහන් ටික බලන්න අභ්‍යන්තර සැකස්ම තමයි මේ තියෙන්නේ. එතකොට මේවත් ටිකක් වැඩිපුර බලන්න මතක තියාගන්න. මේකේ උස මම හරියටම කියන්නම්. හොඳේ. අඩි 32ක් වෙන්නේ නෑ මොකද. මේක 70 වලින් සාමාන්‍ය ගොඩාක් පොත්පත්වල තියෙන 66 TG එකේ තියෙන්නේ මට මතක හැටියට 66. ඔයාලා TG එක තියෙනවනේ බලන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන හැට්ෂැප් චුට් දේවාල ගිය සතියේ අපි කතා කරා
අංගන දෙක තුනක් අංගන දෙකක් උඩට එනවා ආනත පඩි දෙකක් තියෙන උඩට යන්න ඊට පස්සේ ඇතුල් වුණාම අණු පේලි තියෙනවා ඒක ඇතුළට ගියම තමයි පූජනීය කර තියෙන්නේ කැටයම් තියෙනවා කිව්වා මේ හැම දෙයක්ම මේක ඇතුළේ තියෙනවා ওই ටික තමයි ගිය සතියේ කතා කරේ එතනින් එහාට ගියාම ওই ටික තමයි අපි ඔය විස්තර කරන් යන්න ඕන ඊට පස්සේ දැන් මෙතෙන්දී අපි කතා කරේ ඉන්නන්තර කුඩා කාලේ සිටම ටූටන් කාමන්ගේ සම්බන්ධයක් මෙතෙන්ට ආවනේ එයා වෙනුවෙන් දේවාලයක් කරපු එක මෙන්න මෙහෙමයි මෙතන චුට්ටක් මම අයින් වෙනවා දැන් ඔය ටික ඊ සතියේ අපි කතා කරපු ටික දැන් ඔන්න මේකේ තියෙනවා ටූටන් කාමන් කියන රජ කෙනෙක් මිසරේ ලාබාලම රජ කෙනෙක් විදිහට පත් වුණාලු අග්නේට රජතුමාගෙන් පස්සේ එතකොට ඒ රජතුමා වෙනුවෙන් නැත්නම් ටූටන් කාමන් රජතුමා වෙනුවෙන් නිර්මාණය කරපු කඳු කැපූ දේවාලයක් තියෙනවා ටූටන් කාමන් කියලා ඒ දේවාලේ දැන් රූපයක් මට අද පෙන්වන්න බෑ ගැටලුවක් තියෙනවා මේ සුද්ධ සම්පූර්ණ ඕක මෙතෙන්ට වැටිලා නැහැ මේ නමුත් එයා විතර ඉතිහාසයේ අර අග්නේට රජතුමාගේ කාලේදී මම කිව්වා නේද මේකක් දිගට ආපු හැම නිර්මාණයක්ම වෙනස් වුණා කියලා ස්වභාවික පැත්තට වර වුණා කියලා. හැබැයි ඒ රජතුමාගෙන් පස්සේ දී වෙන ඒ කියන්නේ රජකමට පත් වෙන ටූටන් කාමන් නැවතර පරණ තත්ත්වෙම නිර්මාණ එයාගේ කාල සීමාවෙදී නිර්මාණය කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මිසරේ පුරා නැවතර පරණ දේවල් නැවත පුනරාගමනය. ඒ කියන්නේ ඒකට කියන ප්‍රතිනිර්මාණයක් වෙනවා කියන්නේ. අන්නේ අවස්ථාවත් එක්ක සම්බන්ධයි මේ ඒ කියන්නේ කලා කෘති ගැන කතා කරන්න මෙතෙන්දී තියෙන්නේ මෙතෙන්දී විස්තර කරන්නේ කඳු කැපූ දේවාලයක් විදිහට ඒ රජතුමා වෙනුවෙන් කරපු දේවාලය ගැන. හරි? ඔන්න මෙතුමා වෙනුවෙන් ඉදිකර ලැබූ කඳු කැපූ දේවාලයේ මිසර වාස්තු විද්‍යා නිර්මාණ වලට වැදගත් කරු රාශියක් එක්කරයි. මෙය පර්වත කැන ඉදිකර දේවාලයකි. ලොව බොහෝ දිනක් මවිත කරවන සුළු ප්‍රකාශයක්. මේ සොහොන්ගෙපට ඇතුල් වීමට පෙර සටහන් කර තිබෙන බව වර්තමානයේ හඳුනාගෙන තිබේ. ඒ කියන්නේ හයරෝග්ලිෆික් මිසර රූපාක්ෂර නැත්නම් මිසර ලේඛන කලාවට කියන්නේ හයරෝග්ලිෆික් කියලා. හයරෝග්ලිෆික් ඔන්න මිසර ලේඛන කලාවට කියන්නේ හයරෝග්ලිෆික් නැත්නම් රූපාක්ෂර. ඊපස්සේ මේක රූප වලින් කොටපු මේ අදහසක් තියෙන. දැන් මිසරේ ගොඩාක් තැන්වල මේ හයරෝග්ලිෆික් තියෙනවා නැත්නම් රූපාක්ෂර තියෙනවා. කියව ගන්න අමාරුයි. නමුත් මේ තැන් වලින් අහුවෙන රූප නිසා රූපත් එක්ක ගලපලා ගත්තාම යම් කිසි සම්බන්ධයක් හදා ගන්නවා හැම සිද්ධියටම. ඒ කියන්නේ වර්තමානයේ ඔක කියවනවා. ඒ කියවීමත් එක්ක හොයාගත්ත දෙයක්ලු මෙන්න මේ ටූටන් කාමන්ගේ සොහොන්ගෙට ඇතුළු වෙන දොරටුවට ඉහළින් තියෙන්නේ. ඒකේ තියෙන්නේ සොහොන්ගෙට ඇතුළු වන්නන්ට මරණය හිමිවීම. මේක ඇවිල්ලා අර දැන් මිත්‍රේ අපි කියවනේ නොපෙනෙන බලවේගات එක්ක විශ්වාසත් එක්ක ගනුදෙනු කරපු යුගයක් කියලා. එතකොට යంత్ర මන්ත්‍ර ගුරුකම් වලින් පිරිච්ච යුගයක් විදිහට කතා කරනවා. අපි අර මේ සම්බන්ධව චිත්‍රපටි දෙකක් තියෙනවා මමි කියලා. මමි 1 2 මට මතකයි මම දෙකක් බලලා තියෙනවා. මේකත් මිසරේ අර ඉතිහාසයත් එක්ක මේ මායාවරු කලාවත් එක්ක බැඳිච්ච ඒ රූපරාමුත් එක්ක යන චිත්‍රපටි දෙකක්. එතකොට ඒ චිත්‍රපටි බැලුවා නම් මේක ගැන යම් කිසි අදහසක් එනවා. මොකද අර අපි කියන්නේ කොයි වෙලාවෙත් අද්භූතයි. මායාවරුයි යంత్ర මන්ත්‍ර ගුරුකම් වලින් කිරිලා තියෙනවා. නොපෙනෙන බලවේගات එක්ක ගනුදෙනු කරනවා මේගොල්ලෝ. අන්නේ ගති ටික අර චිත්‍රපටි වලින් බලා ගන්න පුළුවන්. මෙතෙන්දි මේ සටහනේ හැටියට සොහොන්ගෙට ඇතුළු වන්නන්ට මරණය හිමි වේ. යන ප්‍රකාශයයි. ඒක ඇතුළේ දොරටුවට ඉහළින් කොටලා දිනවා. ක්‍රිස්තු වර්ෂ 1922 දී පුරා විද්‍යාඥයින් කණ්ඩායමක්, ඒ කියන්නේ පැරණි දේවල් හොයන කණ්ඩායමක් මේ සොහොන්ගෙට ඇතුළු වී ඇති අතර ප්‍රධානත්වයෙන් කටයුතු කර ඇත්තේ හෝකාට් නම් බ්‍රිතාන්‍ය ජාතික පුරා විද්‍යාඥයාය. හෝකාට් හොඳේ. ඒ ගමනේදී ටූටන් කාමන් රජු පිළිබඳව මමිගත කළ දේහය පිළිබඳව බොහෝ කරුණු හෙළිතරව් කරගත්තා. ඊට ඇතුළු වූ පිරිස හිටි හැටියේ අභිරහස් ලෙස මරණයටපත් වී තිබේ. ඒ කියන්නේ හිතා ගන්න බැරි විදිහට ඒ ඇතුල් වෙලා එළියට ආපු පිරිස සැරි මේ ගිහලා දිනවා. අභිරහස් ලෙස කියන්නේ ඒකයි. නමුත් ඒ ඇතුළට ගියපු කණ්ඩායම මේක ඇතුළේ වටිනා කියන බොහෝ දේවල් බොහෝ ප්‍රමාණයක් පුරාවස්තු එළියට අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ අතරේනේ අපි කිව්වා ටූටන් කාමන්ගේ මමිය කියලා. ඊට පස්සේ එයාගේ දඹරන් විශ්මුණ කිව්වේ. අන්න ඒ ටිකත් එක්ක තමයි කියන්නේ. හොඳේ. ඊට පස්සේ ඇතුලේ ඒ කියන්නේ ගුහාව ඇතුලේ තිබිච්ච අභ්‍යන්තර සැකස්ම සහ ඒ ඇතුලේ වෙන වෙනම කාමරවල තිබිච්ච පුරාවස්තුත් ඒගොල්ලෝ
ලෝකෙට එලි දක්වන වර්තමානයේ අපිට ඉගෙන ගන්න ඒගොල්ලෝ එළියට දෙනවා. මෙන්න මේ වගේ දෙයක් මේක ඇතුළේ තිබුණා කියලා. නමුත් අභිරහස් ලෙස ඒගොල්ලෝ මරුමුවටපත් වෙලා තියෙනවා. මේ මරණ වලට හේතු අදටත් අභිරහසක් පැවැත්වීමත් විශේෂත්වයක් වේ. කෙසේ වෙතත් එම ගවේෂණයේදී සොහොන්ගේ අභ්‍යන්තරයේ තැන්පත් කර තිබූ තූටන්ඛාමන් රජුගේ මමිය හා බහාලනය කියන්නේ මිනි පෙට්ටිය. ඔකට කියනවා සාකෝෆාගිස් කියලා. ඉතා සුරක්ෂිතව හමු වී තිබේ. රජුගේ මුහුණ ආවරණය සඳහා පෙළඳ තිබූ දඹ රණින්කල තනිකර රත්තරන් කියන තමයි දඹ රණ කියලා කියන්නේ. දඹ රණින්කල සාම්ප්‍රදායික ලක්ෂණගත වෙස් මුහුණක්. අන්න සාම්ප්‍රදායික ලක්ෂණගත වෙස් මුහුණක් තියෙනකොට අග්නේටන් රජතුමාගෙන් පස්සේ දැන් මිසරේ මේ තාකාපු රජ පෙරපතේදී අග්නේටන් රජතුමා තමයි සම්ප්‍රදාය විඳින්නේ. එයා මූර්තිකරණයේදී ස්වභාවික ලක්ෂණ මූර්ති වලට කියනවා, කැටයම් කරණයේදී ස්වභාවික ලක්ෂණ කැටයම් වලට කියනවා, චිත්‍රකරණයේදී ස්වභාවික ලක්ෂණ චිත්‍ර වලට කියනවා. වාස්තු විද්‍යාවේදී මේ තාකාපු ගමන් මඟ වෙනස් කරන්න උත්සාහ කරනවා. හැබැයි අන්නේ අග්නේටන් රජතුමාගේ පස්සේ නැවතර මුලින් තිබිච්ච තත්ත්වයට කියනවා තූතන්ඛාමන්. අන්න ඒකෙදි තමයි මෙතන කියවෙන්නේ සාම්ප්‍රදායික ලක්ෂණ. අන්න ඒක තමයි වැදගත්ම දේ. සාම්ප්‍රදායික ලක්ෂණගත වෙස් මුහුණක්. එය ආවරණය කිරීම සඳහා දැවෙන්නීම කළ වෙස් මුහුණක්. ඒ කියන්නේ දමරණි කරපු වෙස් මුහුණත් ආවරණය වෙන්න දැවෙන් කරපු තව වෙස් මුහුණක් හම්බ වෙලා තියෙනවා. වෙස් මුහුණක් හොයාගෙන තිබේ. එමෙන්ම මමිය බහලු පෙට්ටියද තවත් එවැනිම පෙට්ටි කිහිපයකට. මමිය තියෙන පෙට්ටිය ඒ සාකෝපාගිස් ඒක ඊට අඩු වැඩි විදිහට එක්ක විශාල වෙන එක්ක කුඩා වෙන තවත් බහලන කීපයක දාලා තියෙනවා. කර සුරක්ෂිත කර ඇත. මේ අවස්ථාව මිසර ඉතිහාසය තුළ වැළලී ගිය සාක්ෂි නැවත මතු කරගත් හොඳම අවස්ථාවක් ලෙස විචාරකයන් හඳුන්වනවා. ඒ කියන්නේ මිසර ගැන තොරතුරු හොයපු අයට, ඒ මිසර ගැන තොරතුරු හොයන්න පිපාසිත වෙච්ච අයට සහ මුළු ලෝකෙටම මේ මිසර ගැන නැවතත් මතක් කිරීමක් කරනවා ටූටන්ඛාමන්ගේ අර සොහොන්ගේ හොයාගත්තයින් පස්සේ. එතකොට ක්‍රිස්තු 1922 තමයි මේ සිදුවීම වෙන්නේ. ඔන්න නැවත මිසර ගැන, මිසරේ ගුප්ත බලවේග ගැන, ඒකේ රහස් ගැන, ඒකේ පුරාවස්තු ගැන නැවත මතක් කරන අවධියක් වෙනවා. එපමණක් නොව සොහොන්ගේ තුල තිබී සොයාගත් අනෙක් වටිනාම පුරාවස්තු වන්නේ රජුගේ සිංහාසනය. අපි රූපසටහන් වල බලමු. රජුගේ සිංහාසනය හොයා ගන්නවා. එය දේවදාරුලීන් අද ශක්තිමත්ම ලීයකින් සහ අතර පුටු ඇන්දේ රජු හා විසව දැක්වෙන රණින් කළ කැටයමක්. ඒ කියන්නේ පුටු ඇන්දේ රජුගේ රජු සහ විසව දැක්වෙන රණින් කරපු කැටයමක්. ඕක කලින් මම පෙන්නුවා මට මතකයි. ඊට අමතරව හමු වූ සුවඳ ලීයෙන් තැනුණු, ඒ කියන්නේ විශේෂ දේව වර්ගයක් සුවඳ ලීයෙන් තැනුණු හැන්දක්ද සුවිශේෂ පුරාවස්තු ලෙස අගයනු ලබයි. ඊට හේතුව ඒ කාන්තාරූපයක් හා හංසයෙකු සම්මිශ්‍රණය කර නිර්මාණයක් වීමයි. මේකත් අද පෙන්වන්න බැරි වී මම මේක පෙන්වන්න රූපතරන් තියෙනවා. ඒ කියන්නේ ඒ හැන්ද විශේෂ වෙන්නේ කියන පුරාවස්තු අතරින් මේක විශේෂ වෙන්නේ අර කාන්තාරූපයක් හා හංසයෙකු එකට බද්ධ කරපු නිර්මාණයක් විදිහට හම් වෙන එක. ඒක හරි වටිනවා, හරි ලස්සනයි. පෙර නොදුටු විරු අලුත් එකක්. හරිද? ඔන්න ඔතෙන්ට එනකොට අපි කතා කරන කඳු කැපූ දේවාල අවසන් වෙනවා. ඊට පස්සේ ඉදිකල දේවාල වලට යනවා. ඉදිකල දේවාල කියන්නේ මෙන්න මේ කොටසට අද එනවා. හරිද? නමුත් අර කලින් අපි කතා කරපු පිරමීඩ කඳු කැපූ දේවාල මෙතෙන්දි මතක් කරනවා පොඩි chart එකක් ගහලා. උඩින් තියෙන එක අපි කතා කරගෙන යමුකෝ. මින් අනතුරුව මිසර වාස්තු විද්‍යාවේ කතා කළ යුතුම ඊළඟ පියවර වන්නේ ඉදිකල දේවස්ථාන නිර්මාණය වීමයි. ඒ කියන්නේ අත්තිවාරමේ ඉඳලා දේවාලයේ අවසාන උසට වෙනකන් සම්පූර්ණ වෙනම ඒ කියන්නේ අමුද්‍රව්‍ය ගෙනල්ලා තමයි නිර්මාණය කරන්නේ. එතකොට පිරමීඩ කියන්නේ වෙන જાතියක්, කඳු කැපූ දේවාල කියන්නේ වෙන જાතියක්, ඉදිකල දේවාල කියන්නේ තව જાතියක්. අපි සිලබස් එකේ නම් තියෙන්නේ ලක්ෂෝර නැත්නම් ලෝක්ෂෝර දේවස්ථාන විතරයි. වීමයි. පහතින් දක්වා ඇත්තේ මිසර වාස්තු විද්‍යාවේ ගමන් මගේ පෙළ ගැස්මයි. දැන් කලින් දෙකම අපි කතා කරලා ඉවරයි. අවසාන තියෙන ලොක්ෂෝර් කාණෙක් එක්සු දේවස්ථාන විතරයි. අද රූපසටහන් මම තව ටිකක් වැඩිපුර පෙන්නනවා. හරි. මිසර වාස්තු විද්‍යාව මේ chart එක ඔතෙන්ට නෙමෙයි කැමති ඕන තැනකට ඔයාලට අමුල ගන්න පුළුවන්. හොඳේ. පිරමීඩ ගත්තාම පිරමීඩ විකාශනයේ ගමන් මගේ මුල්ම අවස්ථාව තමයි මස්ටාබාව කියලා කියන්නේ. ඊට කලින් එක අපි අර ඓතිහාසික තත්ත්වෙත් එක්ක කතා කරලා ඉවරයි. මරණ භූම දාන කරේ මිහිදන් කරේ කොහොමද කියලා අපි කතා කරලා ඉවරයි. මස්ටාබාව තමයි ක්‍රමවත්
මිහිදන් කිරීමේ මලමිනි මිහිදන් කිරීමේ ක්‍රමවත් වැඩපිළිවෙල වෙන මුල් අවස්ථාව. හරිනේ. ඊට පස්සේ මස්තාබාවෙන් පස්සේ පඩි පිරමීඩය. පඩි පිරමීඩයෙන් පස්සේ පුතේ අර මම ගිය සතියේ ඇඳලා තියෙනවා. දැන් පඩි කියන්නේ මෙහෙම උඩට නගින එකක් නේ. කොහොම. ඊට පස්සේ ඊළඟට එනවා මෙන්න මේ වගේ ආනට බිත්ති තියෙන්නේ. හැබැයි මතක් කුසට ගිහලා මේ පැත්තට හැරෙනවා. ඒ කියන්නේ මෙහෙම උසට ගිහලා මේ පැත්තට එක සැරේ හැරෙනවා. මෙන්න මේ හැටි පිරමීඩත් අහු වෙනවා. හොඳේ. මට ඔකට එදා නම කියන්න අමතක වුණා. ඒ නම තප්පරයක් ඉන්න බලන්න. ඔය නම කියන්න ඕන නැත්නම් ඒක මගේ අරගෙන. මේකට කියන්නේ පුතේ නැමුණු පිරමීඩ. ඒකට බෙන්ඩ් කියලා කියන්නේ. බෙන්ඩ් ඔන්න යාම ඉන්නේ. බෙන්ඩ් කියන්නේ නැවුණු හැඩයක් කියන එක. අන්නේ පිරමීඩ විකාශනය තමයි. එන්නේ පිරමීඩ විකාශනය තමයි අවස්ථාව වෙන්නේ. පඩි පිරමීඩ ඊට පස්සේ බෙන්ඩ්. බෙන්ඩ් කියන්නේ නැවුණු පිරමීඩ. මේකෙන් පස්සේ තමයි අන්න අපි දකින්න ජෝත පිරමීඩ එන්නේ. හරි. එතකොට පඩි පිරමීඩෙන් පස්සේ බෙන්ඩ් නැත්නම් නැමුණු පිරමීඩ ඊට පස්සේ කුෆු කාෆ්‍රේ මයිසිරිනස් පිරමීඩ තුන එනවා. කුෆු හෙවත් චියෝ පිරමීඩ, කාෆ්‍රේ වෙනුවෙන් කරපු ජපාන් පිරමීඩ, ඔක කාෆ්‍රේ පිරමීඩ කියලා කියනවා. ඊට පස්සේ මන්ෆෝර් මෙන්කුරේ රජ වෙනුවෙන් කරපු මයිසිරිනස් පිරමීඩ ওই තුන තමයි පිළිවෙලින් උසම එක ඊට මධ්‍යස්ථ එක කුඩාම එක කියලා දාන්නේ. ඊට පස්සේ කඳු කැපූ දේවාල ටික තමයි chart එක ඊළඟට තියෙන්නේ. අබු සිම්බල් දේවාලේ, කාකෝර් දේවාලේ, බෙනි හසන්හි කඳු කැපූ දේවාලේ, ඊට පස්සේ හැට්ෂැප්චුට් දේවාලේ, ටූටන් කාමන් දේවාලේ මේ ටික. ඊළඟට ඉදිකල දේවාල තමයි ලුක්ෂෝර් කානෙක් එක්පු කියලා කියන්නේ. ඔය ලුක්ෂෝර් කියන එක ලක්ෂෝර් ලැක්ෂෝර් කියලා කියනවා. ඒ නම් කීපෙම හරි. ඉංග්‍රීසි වචනේ නිසා තමයි එක එක වචන අපි කියන්නේ. ඒ වචනේ හැඩයට. ඔන්න අලුත් එකකින් පටන් ගන්නවා. මිසර වාස්තු විද්‍යාවේ අති දැවැන්ත ඉදිකල දේවස්ථාන බිහිවීම ආරම්භ වන්නේ මිසරයේ පැරණි රාජධානි යුගයේ සිටයි. පැරණි රාජධානි යුගයේම මේක සිද්ධ වුණාලු. අපිට අහුවෙන්නේ පුතේ අර අපිට අහුවෙන්නේ ඔක සක්කාරා ඒ සක්කාරත් එක්ක අපි කතා කරනකොට අර ඉම්හොටෙප් කියන ගෘහ නිර්මාණ ශිල්පියෙක් අපි කතා කරන්නේ පඩි පිරමීඩ කාලේ. ඒ ඉම්හොටෙප් කියන කෙනා තමයි ගෘහ නිර්මාණ ඒ කියන්නේ ඉදිකිරීම තාක්ෂණය ගැන මුලින්ම ලෝකේ තොරතුරු හම් වෙන කෙනා. එයා තමයි ශිල්පියා. එතකොට අන්න එතන ඉඳලම තමයි මේක සිද්ධ වෙලා තියෙන්නේ කියලා කියනවා. නමුත් වර්තමානයේ කියන්නේ දැන් මේ අපි පාඩමේ යන අවස්ථාව වෙනකොට ඉදිකල දේවල් ටිකක් විශේෂ වුණා කියලා කියන්නේ. හරි. මිසර වාස්තු විද්‍යාවේ අති දැවැන්ත ඉදිකල දේවස්ථාන බිහිවීම ආරම්භ වන්නේ මිසරයේ පැරණි රාජධානි යුගයේ සිටයි. ඊට කදිම නිදසුන් වන්නේ ඉම්හොටෙප් රජ දවස අති දැවැන්ත කොල්ලු වලින් යුතු ගොඩනැගිලි නිර්මාණය වූ බවට සාධක හමු වීමයි. අපිට මෙතෙන් සුට්ටක් මාරි අරනවා. එයා තමයි ඔව් හරි. ඔව් ඉම්හොටෙප් තමයි. හොඳයි මට නම පොඩ්ඩක් වෙනස් වුණා වගේ දැනුණා. හරි. අපි ඔන්න දැන් ආයෙ කතා කරනවා ඉම්හොටෙප් රජ දවස නෙමෙයි හොඳේ. සක්කාරා පිරමීඩ කියන්නේ ජෝසර් රජ දවස කියන එක තමයි උතන වෙනස් වෙලා තියෙන්නේ. ඊට කදිම නිදසුන වන්නේ ඉම්හොටෙප් රජ දවස කියන එක අයින් කරනවා. හොඳේ අති දෙවන්ත කුළුණුවරි. ඉම්හොටෙප් මෙහෙම ලියන්න. ඉම්හොටෙප් කියන්නේ ශිල්පියනේ. අපි රජතුමාගේ නම දෙන්න ලිවන හරිය. සක්කාර ජෝසර් කියලා ලියා ගන්න ඉම්හොටෙප් කපල. එතකොට හරිය. නැත්නම් ඕක වරහන් දාලා මේ ශිල්පිය කියලා දාගන්න. ජෝසර් රජ දවස අති දෙවන්ත කුළුණු වලින් යුතු ගොඩනැගිලි නිර්මාණය බවට සාධක හමු වීමයි. හරිනේ ජෝසර් කියලා දාගන්න. නමුත් නව රාජධානි යුගයේදී සොහොන්ගෙවල් ලෙස මේ ඉදිකල දේවස්ථාන ක්‍රමවත්ව ගොඩනැගී තිබේ. අන්න දැන් නව රාජධානි යුගයේදී අර සොහොන්ගෙවල් විදිහට නිර්මාණය වෙච්ච ඒවා ක්‍රමවත් රාමුවකට ක්‍රමවත් රටාවකට නිර්මාණය වෙන්න පටන් ගත්තා. දැන් ඉම්පෝටඩ් නිර්මාණය කරන්නේ අක්‍රමවත්ව නෙමෙයි. නමුත් ඒවා පරණයි මේ වර්තමාන දේවස්ථානත් එක්ක ගත්තාම. ඒක නිසා තමයි මේවා නූතනයි අලුත් හැඩයක් කියලා කියන්නේ. හරිද?
ඒ සඳහා එඩ්ෆු කානෙක් ලුක්ෂෝර් නම් දේවස්ථාන සපයනවා සීම වැදගත්ම ගෘහ නිර්මාණයෝද වේ. මේ ගොඩනැගිලි සඳහාද බහුලවම ඉම්හොටෙප් හඳුන්වා දුන් බටපතුරු මිටියක් එකට අර නිලුම් දරු කීපයක එකට ගවුවා බැන්දාසේ නිර්මිත කුළුණු ක්‍රමයේ භාවිතා කොට ඇත්තේ ඊට නවාංගද එක් කරමින් අර ඉම්මොටේ හඳුන්වා දුන් බටපතුරු එකතු කරලා හදපු කුළුණේ ස්වභාවයම තමයි. නමුත් ඊට නවාංග අලුත් දේවල් එකතු කරනවා. තනි කළු ගලින් නිර්මිත කුළුණේ හිස තිබුණු නිලුම් වලක ආකාරයෙන් දැකීම මේ යුගයේ කුළුණු වල ඇති විශේෂත්වයයි. ඔන්න හරි. මම ලුක්ෂෝර් දේවස්ථානට යන කලින් පොඩ්ඩක් ඔයාලට රූප සටහන් ටිකක් පෙන්නන්නම්. බලා ගන්න. ඒ රූප සටහන් අතරේ දැන් මෙන්න මේ රූප සටහන බලන්න. ඔය පුතේ පේන්නේ දැන් ඉදිකල දේවාල තියෙන ලුක්ෂෝර් දේවාලයේ ලක්ෂණය තමයි මේ තියෙන්නේ මූලික හැඩේ. අපිට චිත්‍රයක් විදිහට ගත්තාම ඒ කාලේ මිනිස්සු කරපු වැඩ ටික ඒ කියන්නේ බැලු බැලමට සිද්ධ වෙන්නේ නැත්තේ මෙන්න එහෙමයි වහල්ලු දාගෙන ඒගොල්ලෝගේ ශ්‍රමය උපරිමෙන්ම සූරා කාල තියෙනවා. ඒ උපරිමෙන්ම අරගෙන තමයි මේ යෝධ නිර්මාණ අඳහ ගන්න බැරි නිර්මාණ කරලා තියෙන්නේ. ඈතින් අපිට පේනවා යෝධ පිරමීඩුත් තියෙනවා. කුෆු පිරමීඩේ වගේ. එතකොට දේවස්ථානයේ ආශ්‍රයමයි ඉන්නේ. එතකොට පාරාවරු තමයි ඉන්නේ. ඒගොල්ලෝ වංශාධිපතිවරු. ඊට පස්සේ මේ වැඩ කරන වහල්ලු ඒගොල්ලොන්ට සෑහෙන තාඩන පීඩන තියෙනවා. ඊට පස්සේ භාවිතා කරන ඒ කියන්නේ මේ ඉදිකිරීම කරන භාවිතා කරන උපක්‍රමත් හරි ප්‍රාථමිකයි සරලයි. නමුත් ඒගොල්ලෝගේ වැඩේ හරියට කරලා තියෙන වර්තමාන සාක්ෂියනේ ඒ විදිහටනේ. එතකොට මෙන්න බලන්න පුතේ ඊළඟ රූපෙ මෙතෙන්ට ගියහම අපිට අපිට රූප සටහන් ටික බලන්න පුළුවන් අපරයක් ඉන්න. අර සෝ වෙලා වගේ තියෙන එකයි ලෝඩ් වෙන්න පරක් විනි අපි ආයි චුට්ටක් බලමු. හරි අපි රූප සටහන එනකන් චුට්ටක් ඉමු මේ නෝට් එක කතා කරගෙන යමු පුතේ. එතකොට ලේසියි හොඳේ. රූප සටහන ආපු ගමන් අපි වැඩේ කරමු. ලුක්ෂෝර් දේවස්ථාන. ඔන්න මිසරයේ ලුක්ෂෝර් යනු අති දෙවැන්ත ඉදිකල දේවස්ථානයකට අයත් ගොඩනැගිලි සංකීර්ණයකි. ලුක්ෂෝර් කියන්නේ දේවස්ථානයක්. ඒ දේවස්ථානයේ කොහොම ගොඩනැගිලි සංකීර්ණයක් එකක් නෙමෙයි. ඒ කියන්නේ අපි කියන්නේ සංකීර්ණයක් කියලා ඒ කියන්නේ ගොඩාක් දේවල් තියෙනවා. දේවස්ථාන විතරක් නෙමෙයි. ගොඩනැගිලි ගොඩාක්. මෙය ප්‍රධාන වශයෙන් දේවස්ථාන 6කින් සමන්විතය. දැන් මේ නෝට් එකේ තියෙන ඒවා පොත්පත් ගොඩාක් පොත්පත් ටිකකින් අරගත්තොත් ඒ කියන්නේ සංකීර්ණ කරුණු කොටකින් ගත්ත බොහොම සරල කොටසක් තියෙන්නේ. හැබැයි මේකේව අපිට දැන් රූප සටහන දැක්ක පමණින් එකින් එක මෙතන කියලා නම් කරගෙන හරි අමාරුයි. ඒක ගොඩාක් සංකීර්ණයි. හොඳේ. ඒක නිසා මේ නෝට් එකට විතරක් දීමා වුණා නම් ඉතින් රූප සටහන මම පෙන්නන්නම්. හරි. ප්‍රධාන වශයෙන් දේවස්ථාන 6කින් සමන්විතය. ඒකනේ සංකීර්ණයක් කියන්නේ. ක්‍රිස්තු පූර්ව 1400 දී පමණ වැලි ගලින් තනා තිබෙන වැලි ගල් කියන්නේ පාෂාණ විශේෂයක්. වැලි ගලින් තනා තිබෙන මෙම දේවස්ථානය සතුව මූර්ති බොහෝ ප්‍රමාණයක් හා උත්තීරණ කැටයම් විශාල උත්තීරණ කියන්නේ ශෛල උත්තීරක කියන්නේ ගල් කැටයම් කියනවානේ. විශාල ප්‍රමාණයක්ද තිබේ. කුළුණු වලින් හා විවෘත අංගන වලින් යුතු විශාල ශාලා දෙකක් සහිත මේ ගෘහයේ ආකෘතිය තුල චතුරස්‍රාකාර හැඩ බහුලව භාවිත කරමින් කර තිබේ. ඇතුලේ තියෙනවා එක එක හැඩ ඒවා ගොඩක් දුර චතුරස්‍රාකාර හැඩ. එමෙන්ම මේ සුවිශේෂ නිර්මාණය මිසර රජවරු කීප දෙනෙකුට දීදි කළ තිබූ බව සඳහන් වෙනවා. මිසර රජවරු කීප දෙනෙකුගේ නම් තියෙනවලු මේ දේවාලයේ. හා බැඳිච්ච ඉතිහාසයේ කරුණු ටික ගත්තාම. රූප සටහන තාම නැහැ. අපි බලමු පොඩ්ඩක් මේක නතර කරලා. මේ ටිකක් අර ෆ්ලෝ වෙලා දිනවා. එහෙම ගතියක් තමයි මේ දෙන්නේ. නැත්තම් ගැටලු වෙන්නේ නැහැ. හරි අපි බලමු මේ එතනින් එහාට යන ආයි ස්ක්‍රීන් ෂෙයා කරලා මම කියන්නම්. හරි. දේවස්ථානයේ ප්‍රධාන දොරටුව ආනත බිත්ති සහිත යෝධ පෞරකින් නිර්මාණය කොට තිබේ. දේවස්ථානයේ ප්‍රධාන දොරටුව ආනත බිත්ති පොඩි ඇල ගතියක් තියෙන බිත්ති. හොඳේ හරි කෙලින් කියන එක නෙමෙයි.
ආනන්ද බිත්ති සහිත යෝධ පෞරකින් නිර්මාණය කොට තිබේ. එමෙන්ම ප්‍රධාන දොරටුව නයිල් නදියට මුහුණලා තිබේ. මේක අපිට රූපේ දැක්කට හිම පේන්නේ නැහැ. නයිල් නදියට මුහුණ දාලා තමයි ගොඩාක් නිර්මාණ සිද්ධ කරලා තියෙන්නේ. ඒක තමයි කතා කියන්නේ. හරි. අපි රූප සටහන බලන්න අමාරුයි. සප්රේට් ඉන්න පුතේ. ආයෙ අපි try එකක් දෙමු. සිග්නල් වල පොඩි ගැටලුවක් තමයි අද තියෙන්නේ. ඒකයි මේ ටිකක් ස්ලෝ වෙනවා වගේ දැනෙන්නේ. හරි. දැන් හරි පුතේ. ඔන්න මේ ටෙලික රූප සටහන පේනව නේද? පේනවා සර්. හරි. අපිට රූප සටහන ඒ කියන්නේ සිලබස් එකේ තියෙන රූප සටහන තමයි මේ පෙන්නන්නේ. ඒක තමයි වැදගත් වෙන්නේ. ඔයාලා කීපතාවසමත් විදිහට රූප සටහනක් කියනවනම් මේ රූප සටහන තමයි එන්නේ. රූප සටහන් අපේ සිලබස් එකේ දෙකක් තියෙනවා. ඒ දෙකම මම පෙන්නන්නම් මේ වෙලාවේ. මේ තියෙන්නේ අනිත් රූප සටහන. හොඳයි. මේ ඇවිල්ලා ලුක්ෂෝර් නැත්නම් ලක්ෂෝර් දේවස්ථානේ ඉදිරි හැඩේ. එතකොට ආනත බිත්ති බව පේනවා. එතකොට ඇතුලේ තියෙන නිර්මාණ ගොඩාක් පේනවා. ඒක දැන් මේ ඈත ඉන්න මිනිස්සුත් එක ගත්තාම යෝධ කුළුණු කොච්චර හිතනකො කොච්චර ලොකු නිර්මාණයක්ද මේක කියලා. ඊට පස්සේ හැමතැනම කැටයම් තියෙනවා. දැන් මේ බිත්ති වල අපිට මෙන්න මේ වයින් හොයා ගන්න පුළුවන් කැටයම් ගොඩාරියක් තියෙනවා. තියුන් කැටයක්. ඊට පස්සේ මේ කුළුණ එහෙම දැන් අපි කලින් රූපේ ගත්තාම ඒ ඉස්සරහටයි යෝධ කුළුණක් තිබුණේ. නායි වෙනස් වුණා. ඔන්න පුතේ ආයෙ අපි යමු වැඩේට. හරි. මෙන්න මේ අපි අර කලින් රූප සටහන් දැන් මේක ආයෙ ගැටලුවක් වෙනවා තමයි මෙතන තියන් කතා කරන්න. මෙන්න මේ ඉස්සරහා යෝධ කුළුණකුත් තියෙනවා. ඒ කුළුණත් එක්ක තියෙන මේ අර ආනත බිත්ති කියන එක ඊට පස්සේ ඒවයි තියෙන කැටයම් ගොඩ ඊට පස්සේ ඇතුළෙන් දොරටුවට දෙපැත්තෙන් තියෙන රාජකීය පිළිරූ ටික මේ ඔක්කොම ඔන්න මේ වාස්තු විද්‍යාවට සම්බන්ධයි. එතනින් එහාට ගියාම මම ආයේ මේ ටික කතා කරන්නේ හොඳේ ගැටලුවක් එන්නේ ආයේ.
එතනින් එහාට ගියාම මෙන්න මේ රූපේ තව සමීප රූපයක්. ඒකට ඇතුලේ තියෙන අර ස්වභාවය, ඒ ගාම්භීර බව, ඒ යෝධ බව අපිට ඒ කියන්නේ අදාහ ගන්න බැරි බව, අන්නේ ගති ලක්ෂණ තමයි මේ හැම නිර්මාණයකම තියෙන්නේ. එතනින් එහාට ගියාම මෙන්න මේ තියෙන්නේ පුතේ අපිට රූප සටහන් ආයිරෝ ඒක අපහසුයි වෙන්නේ. ඔක කලින් දවසකත් මේ වගේ වුණානේ. හරි අපි ඒක අමතක කරලා යමු. මේ උපදරන් ටික පෙන්නන්න ඕන හැබැයි. ඒ නැතුව අපිට මේ වැඩේ කරගන්න බෑ. Vale. හරි මේ තියෙන්නේ පුතේ ලැක්ෂෝ ටෙම්පල් ලැක්ෂෝ දේවස්ථානේ. ඔය අපි කතා කරගෙන යන දේවස්ථානේ. එතකොට බලන්න ඒකේ මූලික ආකෘතියත් එක්ක ගත්තාම අර ඒ කියන්නේ දැනට අපි මෙන්න මේ ඇතුල් වෙන දොරටුවනේ. මේ ඇතුල් වෙන දොරටුවත් එක්ක තමයි ඔය ඔක්කොම විස්තර කතා කරගෙන යන්නේ. එතකොට බිම් සැලසුම තමයි මේ උඩින් තියෙන්නේ. මේක සංකීර්ණයක්. සංකීර්ණයක් ඔය අර මම කිව්වේ චතුරස්‍රාකාර හැඩ කීපයක තියෙනවා කියලා දේවස්ථානේ. එතකොට නයිල් ගඟ මේ තියෙන්නේ. ඒක නයිල් ගඟ ආසන්නයේම තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒක තමයි මේ සාමාන්‍ය මූලික ආකෘතියක් විදිහට හදලා තියෙන්නේ. අපිට මෙන්න මේක ඇතුලේ තියෙන නිර්මාණ වලින් බලා ගන්න පුළුවන් කොහොමද මේකේ ස්වභාවය කියලා. හොඳේ. ඕකත් එක්ක අපි කතා කරගෙන යමු. දැන් මෙතන ඔන්න ආයෙම යනවා. දේවස්ථාන ප්‍රධාන ආනත විත්ති සහිත යෝධ පවුරක නිර්මාණය කර තිබේ. එමෙන්ම ප්‍රධාන දොරටු නයිල් නයිසිය මුහුණා තිබේ. ප්‍රධාන දොරටු දෙපස යෝධ මූර්ති දෙකක් වන අතර ඊට ඉදිරියෙන් විශාල කුළුණක්ද පිටා තිබේ. අර අපි කතා කරපු එක මෙන්න මේ පොඩියට පේන්නේ කුළුණ. හොඳේ. එතකොට යෝධ මූර්ති දෙක තමයි මේ කතා කරන්නේ. එතනින් ඇතුළට යන්න හදන්නේ. එතකොට සවිස්තරව නැති වුණත් අවශ්‍ය කාරණා ටික මෙතෙන්දි කතා කරනවා. හොඳේ. දොරටුවෙන් ඇතුල් වූ පසු ඉන් ඔබට චතුරස්‍රාකාර විශාල අංගනයක් වේ. එතකොට ඇතුළු වුණාට පස්සේ මෙන්න මේ සම්පූර්ණ මට මෙන්න මෙතන කියන්න අමාරුයි. චතුරස්‍රාකාර අංගනේ මේ හැඩේ වෙන්නත් පුළුවන්. හොඳේ. චතුරස්‍රාකාර අංගනයක් වේ. සිව් දෙසින් මතු වූ යෝධ කුළුණුද මේ තුල නොඅඩුව වේ. දේවාලයේ එක් කෙළවරක පූජනීය අංගනයද පිහිටුවා තිබේ. අංගයද නෙමෙයි අංගනයද පිහිටුවා තිබේ කියලා අදාළයි. පූජනීය අංගනයද පිහිටුවා තිබේ. එකිනෙකට ළඟව පිහිටි කුළුණු දේවාලයට ගැඹීරත්වයක් එක් කරයි. බොහෝ දුරට තුන්වන ඇමනෝපිස් රජු හොඳේ අලුත් රජ කෙනෙක්ගේ නම highlight කරගන්න. ඇමනෝපිස් රජු මෙය නිර්මාණය කළායයි සැකපල කරන අතර අද හමුවන සාධක වලට අනුව එතුමන් විසින් අඩක් නිම කළ මේ දේවස්ථානයේ වැඩ නිම කර ඇත්තේ දෙවන රාමේසස් රජු බව මතයයි. දෙවන රැම්සෙස් රජතුමා තමයි මේක වැඩ නිම කරලා තියෙන්නේ කියලා අදහසක් තියෙනවා. මොකද අබුසිම්බල් දේවාලය කරපු රජතුමාත් ඕහා සම්බන්ධයි. මේ නමුත් මේකෙත් එයා සම්බන්ධයක් තියෙන බව කියන්නේ තුන්වන ඇමනෝපිස් රජතුමාගෙන් පස්සේ. හරි. රජු බව මතයයි. ඒ බව සනාථ කරන සාධක ලෙස ගෘහය අභ්‍යන්තරයේ ඇති රාමේසස් රජුගේ ප්‍රතිමාවත් දෙවන්ත ඔබ්ලික්ස් කුළුණු සාක්ෂි ඔබ්ලික්ස් කුළුණු කියන්නේ අර මිශ්‍රයට අනන්‍ය වූ කුළුණු జాතියක්. රාමේසස් රජතුමාගේ අර දේවාලය ඇතුළට අපි යනකොට කුළුණු කියන කිව්වේ එයාගේ ඉදිරු තියෙන අන්නේ කුළුණු නිර්මාණත් මේ තුල තියෙනවා. හොඳේ. එතකොට ඔන්න ඒ ගැන තමයි විස්තර කතා කරේ. එතනින් එහාට ආයෙ රූප සටහන දෙන්නම්.
අපිට කතා කරන්න තියෙනවා දැන් මෙන්න මෙතන තියෙන රූපයක්. මෙන්න මේ ඇවිල්ලා දඩයම හා සම්බන්ධ දර්ශනයක්. ඒ අර මෙන්න මේ විත්තියේ පිට විත්තියේ කැටයම් අතර මේ තියෙන මෙන්න මේක තමයි ඔය අපි කිව්වේ රාමේශ්වර රජතුමාත් මේකට සම්බන්ධයි. ඇමනෝපිස් රජතුමා මේ වැඩේ කරන්න පටන් ගත්තට දේවාලේ කරන්න උත්සාහ කරාට වැඩ නිම කළ තියෙන්නේ රාමේශ්වර රජතුමා කියලා තමයි. දැන් ඒක රාමේශ්වර රජතුමාගේ දඩයම් දර්ශනයක් තමයි මෙතන තියෙන්නේ. ඒ කැටයම අර ආනත විත්තියක තියෙනවා. ඊට අමතරව මේක ඇතුලේ නිර්මාණ තමයි මේ අර නිලුම් දන්නේ හැටියට නැත්නම් අපි කියන්නේ පැපිරස් වටපතුරු මිටියක් එකට එකතු කරලා නිර්මාණය කරා කියලා ඒකේ උඩ තියෙනවානේ නිලුම් කුලනක ස්වභාවය. නිලුම් පොහොටුක ස්වභාවය අන්න ඒක තමයි මේ රූපේ තියෙන්නේ. එතනින් එහාට ගියාම මෙන්න මෙතන තියෙන්නේ පුතේ ඔන්න බලන්න දැන් කාණක් දේවාලය. අපි කතා කරන්න සිලබස් එකේ නැහැ. නමුත් දේවාල ටිකක් තියෙනවා මේ වගේ. කාණක් දේවාලය අපි ටිකක් දන්න තියෙන දේවාලයක්. එතකොට මේ දේවාල විශේෂත්වය තමයි මෙන්න මේ එක දිගට නිර්මාණය කරලා තියෙනවා පුතේ අර ස්පින්ස් රූප. ස්පින්ස් කියන්නේ අර මිනිස් හිසයි සිං ඇඟයි එක නිර්මාණය වෙච්ච කල්පිත රූපයක් තියෙන අන්න ඒක. යෝධ රූපේ තමයි අපි ස්පින්ස් නැත්නම් ග්‍රේට් ස්පින්ස් කියන්නේ. මේ වෙවිලා කුඩා ස්පින්ස් රූප ගොඩාරියක් අහු වෙනවා. එතකොට ලක්ෂෝර දේවස්ථාන තමයි මේ තියෙන්නේ. එඩ්ෆු දේවස්ථානය තමයි මේ තියෙන්නේ ඉදිරි දොරටුව. ඊට පස්සේ මේවා කොම් ඔම් දේවාලේ මේක සිටි දේවාලේ මේක පෙහෙලි නැත්නම් පහෙලි කියලා තියෙනවා. මේ දේවස්ථාන තුන ගැන අපි කතා කරනවා අඩුයි. හැබැයි උඩ දේවස්ථාන තුන ගැන නම් කරනවා නම් කරලා සිලබස් එකට මෙන්න මේක විතරක් දානවා. ඒක තමයි ලක්ෂෝර දේවස්ථාන. හරි. එතනින් පස්සේ ඔන්න අපි යනවා මෙන්න මේ වගේ වෙනස් තැනකට. දැන් මෙතෙන්ට එනකන් අපි අර වාස්තු විද්‍යාව සම්බන්ධව පිරමීඩ කඳු කැපු දේවාල සහ ඉදිකර දේවාල ටික කතා කරලා ඉවර කරනවා. මොකද මේ දැන් අපිට යන්න වෙනවා කැටයම් වලට. කැටයම් වලට යන කලින් ඔන්න චුට්ටක් බලා ගන්න මේ තාක් ගමන් මඟ ඔන්න මිසර ඉතිහාසයේ ඓතිහාසික තත්ත්ව ගැන කතා කරලා ඉවර කරන්න ගන්න. මෙතෙන්දි කතා කරාට මේ ටික කතා කරලා ඉවර වෙලා මෙතනින් මිසර ගැන කතා කරලා නතර කරන්න වෙනවා. ඓතිහාසික තත්ත්ව ගැන තමයි මේ කතා කරන්නේ අවසාන කොටස. ඊට පස්සේ කැටයම් මූර්ති චිත්‍ර වෙනම කතා කරන්න ඕනේ. හරි. මේ තාක් ගමන් මඟ මිසර ඉතිහාසයේ අවසාන මේ තාක් ගමන් මගේ මිසර ඉතිහාසයේ අවසාන සංදිස්ථානයේ ක්‍රිස්තු පූර්ව 1070ත් 1030ත්. ඔන්න ඔය කාලවකවාන පොඩි වෙනස්කම් වෙනවා. නමුත් මේ ගැටලුවක් නැහැ මේක. 1070ත් 1030ත් අතර කාලය තුල ලැබෙන්නේ. ඒ කියන්නේ මිසර මේ තාක් දීර්ඝ ඉතිහාසයේ අවසාන සමයක තමයි මේ ඉන්නේ. මේ කාලවකවානුව මිසර ඉතිහාසයේ නූතන යුගයේවත් අවසාන යුගයේ ලෙස නම් කරනවා. අපි මුලින්ම chart එකක් දුන්නා නේද පුතාලට. එතකොට මම මේක කතා කරා නූතන යුගයක් ගැන. ඒක තියෙනවා ඊට සතියේ කලින් සතියේ කතා කරපු කොටසේ නැත්නම් මුල්ම කොටස්වල ඒකේ නව රාජධානි යුගයෙන් පස්සේ ඔය 6 වෙනියට දීලා තිනවා ඔයාලා පෙරලලා බලනකොට නූතන රාජධානි යුගයේ ඒක තමයි ක්‍රිස්තු පූර්ව 1070 ඉඳලා 1030 වෙනකන් අවුරුදු 40ක සීමාවක් විතර තමයි එතෙන්ට අයිති කරලා තියෙන්නේ. එතකොට අන්න ඒක තමයි මේ කතා කරන්නේ. මේ කාලවකවානුව මිසර ඉතිහාසයේ නූතන යුගයේවත් අවසාන යුගයේ ලෙස නම් වේ. මිසර ප්‍රධාන කාල මධ්‍යස්ථානයේ සදාසන්න රාජ්‍යයන් වලින් එල්ල වූ ආක්‍රමණ නිසා ඒ කියන්නේ ඔන්න මිසරේ තියෙන අර දෙවන්ත බව ඒ කියන්නේ ඒ පාලනය තිබිච්ච දරදඬු බව ඒව ටිකක් අඩු වේගන යනවා. මොකද ඉතිහාසයේ අවසාන වෙන්න හදන්නේ. මිසරේ ආරම්භයේ හරි සරලයි. නමුත් පැවැත්ම ඉතාම ගැඹීරයි. මේ අපි අවසාන වෙනකොට ආයි තව රාජධානියක ප්‍රහාර වලට එල්ල වෙනවා. සතුරු ප්‍රහාර වලට. එතකොට ඔය මේ තාක් ආපු ගමන් මගේ ඒ ශක්තිමත් බව බිඳෙන්න ගන්නෙ. ඒ අවස්ථාව තමයි මේ කියන්නේ. මිසර ප්‍රධාන කාල මධ්‍යස්ථානයේ සදාසන්න ප්‍රදේශයන් වලින් එල්ල වූ ආක්‍රමණ නිසා මිසර පාලනය තුල අවුල් වියවුල් තත්ත්ව ඇති වේ. ඒ අනුව නැබියන් නියුබියන් කියන්නේ ඒගොල්ලෝ. නැම්බියන් කියන්නේ හොඳේ. ඊට පස්සේ ඇසිරියානු කියන්නේ තවත් ශිෂ්ටාචාරයක්. ඊට පස්සේ පර්සියානු කියන්නේ තවත් කලා සම්ප්‍රදායක්. මේගොල්ලෝ තුනෙන්ම මේ අවට ගොඩ නැගෙන තව කලා මධ්‍යස්ථාන වෙනම ශිෂ්ටාචාර වෙනම යුග මේගොල්ලොන්ගෙනුත් අර මිසරයට බලපෑම් එල්ල වෙනවා. ඒක තමයි මේ කියන්නේ. පාලකයන් ඉතින් වරින් වර මිසරය පාලනය කරන්න සමත් වන අතර ක්‍රිස්තු පූර්ව 332 දී මැසිඩෝනියාවේ රජ වූ මහා ඇලෙක්සැන්ඩර් රජුද එතකොට පර්සියන් රජේ මහා ඇලෙක්සැන්ඩර් රජුද මිසරේ පාලනය කළ බව කියවේ. ඔන්න අර 1030න් පස්සේ
මිසරේ අවසාන සමය එනවා. ඒ කාලය තුල රජ ඒ කියන්නේ මිසරේ පැවතුනාට මිසරේ ඒ කියන්නේ මිසරේ පැවතුනාට ඒ අසල්වැසි රාජ්‍යයන් වලින් සදාසල් රාජ්‍යයන් වලින් ප්‍රහාර එල්ල වෙනවා, ආක්‍රමණය වෙනවා. එතකොට නියුබියන් වරු පාලනය කරනවා, මැසිඩෝනියන් වරු පාලනය කරනවා, ඊට පස්සේ ඇසිරියානු වරු පාලනය කරන්න පටන් ගන්නවා. අරගොල්ලෝගේ තියෙන දේවල් උකහා ගනිමින් ඒගොල්ලොන්ගේ රාජ්‍යයන් වල ඒව ස්ථාපිත කරන්න ඔන්න ඔය වගේ වැඩ. හරි. එතකොට මැසිඩෝනියාවේ රජු මහා ඇලෙක්සැන්ඩර් රජු මිසර පාලනය කරපම් කියවේ. ඔහුගෙන් පසු තම සෙන්සතිකු තොලමි වෙත රාජ්‍ය පවරනාතර තොලමි කියන්නේ තොන්න මිසර පාලනය කරපු අවසාන රාජ්‍ය පාලකයෙක් විදිහට කතා කරනවා. තොල එතෙන් පටන් වසර 300ක් පමණ කාලයක් තොලමි වරුන් මිසරේ පාලනය කළ බව සඳහන් වේ. අන්න තොලමි වරුන්ගෙන් පස්සේ ඒ ඔන්න මෙතෙන්දි මම බලාගන්න ඒ අනුව මිසර ඉතිහාසයේ අවසාන පාලිකාව ලෙස තොලමි වංශයේ රැජිනියක් වූ ක්ලියෝපැට්‍රා, ඒ කියන්නේ මිසරේ ඉඳපු මිසරේ පාලනය කරපු රෝමත්ම කාන්තාවක්. හැබැයි මිසර පාලිකාවක් නෙමෙයි තොලමි පාලිකාවක්. හොඳයි. ක්ලියෝපැට්‍රාගේ නම ඉතිහාසගත වේ. ඇය ජුලියස් සීසර් සමග විවාහ වීමෙන් පසු මේ කාලේ දැන් තොලමි වංශිකයෝ මිසරේ පාලනය කරන්නේ තමයි රෝමන් වරුන්ගේ ආක්‍රමණය. එතකොට ජුලියස් සීසර් තමයි රාජ්‍ය නායකයා මේ රෝමන්. හරි. ජුලියස් සීසර් සමග විවාහ වීමෙන් පසුව කලෙක සියදිවි නසා ගැනීම නිසා මිසරය රෝමයේ යටත් විජිතයක් බවට පත් විය. එදා සිට මිසරයේ මේතාක් පැවති ශ්‍රී විභූතිය නැවත ගොඩ නොනැගුණු බව ඉතිහාසයේ සඳහන් වේ. මෙන්න මේ කොටස තමයි අර ඓතිහාසික තත්ත්වයේ සම්බන්ධව කතා කරන අවසාන කොටස. එතකොට ඒ ටිකක් වේගෙන් යන කොටසක් විදිහට තමයි මේ නෝට් එකට එකතු කරලා තියෙන්නේ. අපිට අවශ්‍ය නැහැ. නමුත් ඔයාලට මේ මිසර ඉතිහාසය ගැන දැනගනිද්දී ඔය තොරතුරු ඕන වෙනවා. දැන් අපි යනවා මිසර මූර්ති හා කැටයම් වලට. අර ටික දැන් අයින් කරන්න ඕනේ. හැබැයි දෙතරයක් විතර කියවලා තියලා අයින් කර දැම්මට කමක් නැහැ. හරි. ඔන්න මිසර මූර්ති හා කැටයම්. අපි යනවා සෑහෙන්න වෙලාවක් දවස් කීපයක් ගත කරා අපි මේ කොටස කතා කරන්න. ඒක දැන් ඉවරයි. මිසර මූර්ති හා කැටයම් මේ දෙක කතා කරාට මූර්ති අපි ඉස්සෙල්ලාම කතා කරනවා. ඒකට මේ අඩිතාලම තමයි චුට්ටක් දාගන්න. ඈත අතීතයේ සිටම තම ශිෂ්ටාචාරයේ පැවැත්ම වෙනුවෙන් මිසර වැසියන් ගෘහ නිර්මාණ නැත්නම් වරහන් ඇතුළේ දාතිරු වාස්තු නිර්මාණ මෙන්ම මූර්ති හා කැටයම්ද ඒ වෙනුවෙන් යොදාගත් බව පැහැදිලි වේ. ඔවුන් අතින් බිහි වූ මුල් කාලීන නිර්මාණවල ජාමිතික ලක්ෂණ බොහෝ තිබූ බව පැහැදිලිය. අපි කියවනේ එතකොට අග්නේටන් රජතුමාගේ කාලේ තමයි අර ජාමිතික ලක්ෂණ සම්පූර්ණ වෙනස් වෙලා ස්වභාවික ලක්ෂණ එන්නේ. එතකොට අග්නේටන් රජතුමාට එන්න කලින් පාලනය කරපු සියලුම රාජ්‍යවරු නැත්නම් පාරාවරු, හේරෝවරු ඒගොල්ලෝගේ නිර්මාණ වල ගොඩක් දුර දැක්ක ජාමිතික බව, රළු බවක්, දැඩි බවක්. ලක්ෂණ තිබූ බව පැහැදිලිය. නමුත් කල්යත්ම නිර්මාණකරණයෙන් පරිපූර්ණත්වයේ ලබන මිශ්‍ර කලාකරුවා ස්වභාවිකත්වයේ තම නිර්මාණ වලට එක් කරගත් බව හමු වූ මූර්ති හා කැටයම් සාක්ෂි සපයයි. මම කියන කතන්දර කියපු එක. දීර්ඝ කාලයක් තිස්සේ විවිධ වෙනස්කම් වලට භාජනය වෙමින් සාම්ප්‍රදායික ලක්ෂණ රැසක්ද තම නිර්මාණ තුල රඳවා ගනිමින් ඔවුන් බොහෝ නිර්මාණ සමුදායක් නිම කොට තිබේ. ඒ කියන්නේ මෙතන අදහස් වෙන්නේ දීර්ඝ කාලයක් තිස්සේ විවිධ වෙනස්කම් වලට භාජනය වෙමින් සාම්ප්‍රදායික ලක්ෂණ රැසක්ද තම නිර්මාණ තුල රඳවා ගනිමින්. ඒ කියන්නේ අවුරුදු 4000 5000ක් වුණාට සාමාන්‍ය අවුරුදු 5000ක විතර මේ කාලෙදී මම එතකොට ඒගොල්ලෝ පවත්වාගෙන ආපු සම්ප්‍රදායක් තියෙනවා. ඒක බිඳින්න නැතුව ඒකාකාරීව කියන එකත් ලොකු දෙයක්. ඒ අවුරුදු 5000ක් කියන්නේ දීර්ඝ ඉතිහාසයක්. සඳවා ගනිමින් ඕන් බොහෝ නිර්මාණ සමුදායක් නිම කොට තිබේ. ඒක අපි අගය කරන්න ඕන. මිසර මූර්ති ගැන කතා කිරීමේදී ඒවාටම අනන්‍ය වූ පොදු ලක්ෂණ ගොන්නක් වේ. මූර්ති ජාමිතික හැඩතල වලින් යුතුව සමමිතිකව නිර්මාණය කිරීම සම්ප්‍රදාය තුළ දැකගත හැකි වැදගත්ම පොදු ලක්ෂණය. ඒ කියන්නේ ජාමිතිකයි ඒ වගේම සමමිතිකයි. මේක මිසර මූර්ති වල තියෙන අර සාම්ප්‍රදායික ලක්ෂණයක්. හොඳයි. සාම්ප්‍රදායික වැදගත් පොදු ලක්ෂණයයි. එමෙන්ම ශරීර අවයව තුල ජාමිතික හැඩතල නිරතුරුව දැකිය හැකි. ශරීර අවයව තුල ජාමිතික හැඩ. දැන් අපේ අත ගත්තොත් මෙතන ඉඳලා මෙතෙන්ට එනකොට මාංශ පේශි වල වෙනස්කම් තියෙනවා. හැබැයි එතන ඉඳලා මෙතෙන්ට ගත්තත් මාංශ පේශි වල වෙනස්කම් තියෙනවා. එතන ඉඳලා මෙතෙන්ට ගත්තත් ඔය මානව රූපේ ගත්තත්
එකිනෙක මානසික විද්‍යාව කාය විවච්ඡේද විද්‍යාව කියන්නේ ඒක කාය විවච්ඡේද විද්‍යාව නිවැරදිව මේගොල්ලෝ හදාගන්න නැහැ. හැබැයි මානව රූපයක් තියෙනවා. මේ මානව රූපේ හරි ජ්‍යාමිතිකයි. ජ්‍යාමිතිකයි කියන්නේ මෙතෙන්ද තියෙන මේ මාංශ පේශි එයාලා අඳුරගන්න සිලින්ඩර් හැඩයක් විතරක් තියෙනවා. එතනද මෙතෙන් තියෙන මාංශ පේශි ඔක්කොම මේ හැඩේ අතේ එහාට මෙහාට හැරෙවට ඒගොල්ලෝ අඳුරගන්න මේක සිලින්ඩර් හැඩයක් විතරක් කියලා. ඔන්න ඔක තමයි ජ්‍යාමිතිකයි කියලා කියන්නේ. අවයව වල ජ්‍යාමිතික හැඩතල නිරතුරුවම දැකිය හැකියි. අත්පය වල පවා දැකත හැකි සිලින්ඩරාකාර ස්වරූපයකින් මම ඔය කිව්වා. බොහෝ පාරාවරුන්ගේ ප්‍රතිමා තුල ගෞරවය හා තේජාන්විත බව දැක්වීමට බොරු රැවුලක් හා බොරු කොණ්ඩයක් පල්ලවා තිබේ. ඒගොල්ලෝගේ අනන්‍යතා ලක්ෂණයක් තමයි බොරු රැවුල සහ බොරු කොණ්ඩය. විශේෂයෙන්ම අර උත්සව අවස්ථාවලදී පල්ලිර බොරු කොණ්ඩයක් බොරු රැවුලක් ඒගොල්ලෝ පාවිච්චි කරනවා. අන්න ඒකත් සාම්ප්‍රදායික ලක්ෂණයක්. හොඳයි. ඒක තේජාන්විත බව හා ගෞරවය ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. එමෙන්ම පිරිමි රූපවල ඍජු බවක්, ඒ කියන්නේ ඍජු කියන්නේ දැඩි බව කියන්නේ ශක්තිමත් බව කියන එක ඍජු බවක්. දූරදාශී බැල්මත් මතු කිරීම වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. මේ මූර්තිදා ගැටයම් දෙකටම වයින් පොදු ලක්ෂණ. හැබැයි වැඩිපුරම තියෙන මෙතන කතා කරන මේ ලක්ෂණ. ඒ කියන්නේ ඒගොල්ලෝ දූරදර්ශී බැල්මකින් යුතුලු. ඒ වගේම ඍජු බව දක්වන්න ඒගොල්ලෝ වැඩි උත්සාහයක් කරන් තියෙනවා මේ නිර්මාණ තුළදී. උඩුකය නිර්වත්ව යටිකය කෙටු ඇඳුමකින් සතුටු ලබයි. ගොඩක් දුරට දිනිම රූප උඩුකය නිර්වත් සහ උඩුකය නිර්වත් කියන්නේ නාමයි. යටිකය කෙටි ඇඳුමකින් තමයි සරසන්නේ. ස්ත්‍රී රූප බොහෝ විට ඇඟට ඇලුණු දිගු ඇඳුමකින් සරසා තිබේ. ඇඟට ඇලිලා තියෙන දිගු ඇඳුමක්. හැබැයි ඇඟට ඇලුනහම ශරීර අභ්‍යන්තරාවයව ඒ ස්වභාවය තියෙනවා. ඒකත් මෙතෙන්දි කතා කරන්න ඕන. එමෙන්ම තනිහා යුගල ලෙස නිමකල ප්‍රතිමා බොහෝමයක් වේ. තනි රූපක් තියෙනවා, යුගල රූපක් තියෙනවා. දැන් අපි තනි රූප විදිහට ගත්තාම කාෆ්‍රේ ප්‍රතිමාව ගන්න පුළුවන්. එතකොට නෙපටිඩ් රැජින, ස්ට්‍රයිප් ඔය ටික ගන්න පුළුවන්. හැබැයි රාමෝටෙප් හා නෝෆ්‍රේට් කියන දෙක යුගල මූර්තියක්. එතකොට මන්කෝර් හා ඔහුගේ බිරිඳ 35 කියන එක ඒක යුගල මූර්තියක්. අන්න එහෙම ගන්න පුළුවන්. එමෙන්ම තනියා යුගල ලෙස නිර්මාණය කර ප්‍රතිමා බොහෝමයක් වේ. ඊට අමතරව මූර්තිය හා කැටයම් නිර්මාණයේදී කළුගල්, කුණුගල්, දැව ප්‍රධාන තවත් මාධ්‍යයන් ඒව ප්‍රධානව ඒව විශේෂයෙන් කියන එක ඒකත් එක්ක තවත් බොහෝ මාධ්‍ය භාවිතා කොට තිබේ. මේ සියලුම අවස්ථා නියෝජනය කරන මූර්තිය කැටයම් තුළ දැකිය හැකි අනෙක් විශේෂම ලක්ෂණය වන්නේ හරි. මේ කලින් කතා කරපු සාම්ප්‍රදායික ලක්ෂණ වලට අමතරව අනෙක් විශේෂම ලක්ෂණය වන්නේ බොහෝ හිටි ප්‍රතිමාවල වම් පාදයේ දැන් හිටගෙන ඉන්න රූපවල වම් පාදේ පුතේ ඉස්සරහට තියාගෙන ඉන්නේ. ඒක කාන්තා සහ පිරිමි ඕන එකද. දැන් රාහොටෙපා නෝප්‍රේට් මන්කෝරා වගේ බිරිඳ ගත්තම හිටි ප්‍රතිමාවගේ මේගොල්ලෝගේ එක කකුලක් ඉස්සරහට තියන් ඉන්නේ. මානව රූප දෙකම ඍජුයි, දැඩි. නමුත් කකුලක් ඉස්සරහට මෙන්න මේකේ අදහසක් තියෙනවා. මේකෙන් අදහස් වෙන දෙයක් තියෙනවා. ඒගොල්ලෝගේ සාම්ප්‍රදායික මූර්ති ලක්ෂණයක් නෙමෙයි. හරි. එතකොට මේ කියන්නේ හිටි ප්‍රතිමාවල වම් පාදයේ ඉදිරියට තබා සිටින ආකාරය දැක්වීමයි. මේ තුලින් මරණින් මතු ආත්මයේදී පාරාවරුන් දෙවියන් අභියසට ගමන් කරන බව පෙන්වමු කරතයි විශ්වාසයයි. ඒගොල්ලෝගේ දැඩි විශ්වාසයක් තියෙනවා මරණින් මතු මේගොල්ලෝ දෙවියන් වෙත යනවා කියලා. අන්න දෙවියන් වෙත යනවා කියන හැඟීම තමයි අර පාදයක් ඉස්සරහට දාලා කෘති නිර්මාණය කිරීමේ අදහස කියලා තමයි පැහැදිලි කරගන්න. ඔන්න ඔතනින් මූර්ති හා කැටයම් වල තියෙන පොදු ලක්ෂණ ටික කතා කරා. දැන් යනවා මිශ්‍ර කැටයම් වලට. හරි. කැටයම් වලට යන්න කලින් අපි රූප සටහන් ටිකක් චුට්ටක් නැවත බලන්න ඕන. අපි බලමු රූප සටහන් ටික. රූප සටහන් ආශ්‍රයෙන් කතා කරනකොට ඔයාලට තේරෙයි. දැන් මේක නැවත මම පෙන්නන්නේ දේවස්ථාන 6ක් තියෙනවා මෙතන. එතකොට පෙහෙලි, සිටි සහ ඔම් කියන දේවස්ථාන අපිට තුරු නැහැ. නමුත් මේ මිසරේ දේවස්ථාන, ඉදිකර දේවස්ථාන කියලා මම කියාගන්නවා. දැන් මෙතනින් පස්සේ මේ රූපේ බලන්නකො පුතේ. ඔන්න ඔය තියෙන්නේ අපි කතා කරන යන පළවෙනි කැටයම නාමර ඵලකේ. ඒ කියන්නේ මිසර ඉතිහාසය හමු වෙන ඒ කියන්නේ තොරතුරක් හරියට දැනගන්න පුළුවන් ඵලකයක් තමයි මේ නාමර ඵලකය කියන්නේ මුල්ම අවදී මිසරේ මුල්ම අවස්ථාව. හොඳේ. ඒ කියන්නේ ඉහළ පහළ ඊජිප්තු එකිනෙක සමෘද්ධිමත් රාජ්‍යයක් කරන ඒකී රාජ්‍යයක් කර බවට හම් වෙන පළවෙනි සාක්ෂිය. හොඳේ. ඒකත් එක බැනිච්ච තව
අපේ සිලබස් එකට අයිති රූපයක් තමයි මේ පෙන්වන්න යන්නේ. නායර ලෙඩේද දන්නේ. ඒක ටිකක් හරි අපහසුයි. කියන විකාරය වගේනේ. ආයෙ අපිට අතෙන් යන්න වෙනවා. ඔමිනිතේ එක්කෝ ලැප් එකේ කාලේ හරි ලැප්ටොප් එකේ කාලේ හරි එක්කෝ සිග්නල් වල ආවුණක් එතන ගැටුවක්. එක්කෝ නැත්තම් මේක අර හිටපුවම එන අර ඔයාලා ක්ලාස් කරලා තියෙන වෛරස් එකක් කියන්නේ අන්න ඒ ගාම ෂෝ වෙනවා. ඒ වෛරස් එක මට මෙතෙන් යන්න ගන්න හරි අමාරුයි. බලමු. ආයි යමු වැඩි. හරි නාම ඵලකය මිශ්‍රයා සම්බන්ධව අපිට කතා කරන්න තියෙන හොඳම කැටයමක් තමයි මේ උන්නත කැටය. උන්නත කියන්නේ මේක අල්ප උන්නතයි බොහොම ස්වල්පයේ මතුවලා තියෙන එකයි අල්ප උන්නතයි කියලා කියන්නේ. හරි නාමර පල්කි අපි මේ රූපසටහන තියෙද්දි කතා කරන්නේ නැත්නම් ටිකක් ගැටලුවක් වෙනවා හොඳ අපරාධේ ඈත ඔන්න නාමර පල කියන කතා කරන්නේ මේක පාෂාණ ගත්තම අර විපරීත පාෂාණයක් නිකන් විපරීත පාෂාණ කියන අදහස අර පාෂාණ වර්ග තුනක් තියෙනවානේ ආග්නේය පාෂාණ අවසාදිත පාෂාණ විපරීත පාෂාණ කියලා. ඒකෝට මේක අර දැඩි පාෂාණයක් කියන එක තමයි මට විපරීත කියන එක මතක නැහැ. මම ටිකක් ඕක ගැන හෙව්වා. මට අහුනේ නැහැ. විපරීත පාෂාණ කියන්නේ මොකක්ද මෙතනින් නෑ දන්නවද? භූගෝල විද්‍යාවේදී කතා කරනවා. පාෂාණ අපස ගැන කතා කරනවානේ. කවුරු හරි දන්නවද විපරීත පාෂාණ කියන්නේ මොකක්ද? ඔන්න ඔයාලට මට උගන්වන්න අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාව ගන්න ඕනේ. ජෝග්‍රෆි වලට කතා කරනවා මේ. හොඳයි. පාෂාණ වර්ග ආග්නේය පාෂාණ, අවසාදිත පාෂාණ, විපරීත පාෂාණ කියලා තුනක් තියෙනවා. ඒකෙන් විපරීත පාෂාණ කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කිරීමක් කරනකොට දන්න කි. එහෙම දන්නේ නැද්ද? ජෝග්‍රෆි කරන ගොඩක් අය ඉන්නේ. හරි මම ඒක හොයලා කියන්නම්. ඒ කියන්නේ මේක අර අපි ඒක චුට්ටක් නතර කරමු. මොකද ඕක පස්සේ කියත් අපිට නෝට් එක හරියට කරගන්න වෙන්නේ නැහැ. මම ඒක හොයලා කියනවා අනිවාර්ය ලබල් ප්‍රති හොඳේ. ඒකට ඔයාලට පැහැදිලි කිරීමක් කරන්න වෙනවා. දැන් මෙන්න මෙහෙමයි. මේ රූප සටහනේ හැටියට මෙන්න මේ එකම පළකේ දෙපැත්ත තමයි පුතේ මේ තියෙන්නේ. හරිද? ඒ පළවෙනි පැත්තේ මෙන්න මෙතනින් ගත්තාම උඩ මේ රූප දෙකක් තියෙනවා. ඒ කියන්නේ ගව රූප දෙකක ලක්ෂණ තියෙන්නේ. හැබැයි ඕක කතා කරනවා නාමයේ කියලා තමයි ඒකට කියන්නේ. එතනින් පස්සේ මේ පැත්තේ පළකේ කොටස් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එතකොට මේ දෙක තමයි දැන් මේ නාමර පළකේ කියන එකේ අදහස මේකේ තියෙන රූප වලින් අදහස් වෙන්නේ නාම රජතුමාගේ කාලේ ඉහළ ඊජිප්තුව පහළ ඊජිප්තුව කියලා ඊජිප්තුව කොටස් දෙකකට බෙදිලා තිබිච්ච එක දැඩි පරිශ්‍රමයක් අරගෙන නාමර් කියන රජතුමා උපරිම උත්සාහ කළා ඉහළ පහළ ඊජිප්තු දෙක එකිනෙකට එක් කළා ස්වාධීන තනි රාජ්‍යයක් බවට පත් කළා කියනවා. අන්න මේ කතන්දරේ තමයි මේ පළක දෙකට යන්නේ කියලා තමයි අදහස. එතකොට පළවෙනි පැත්තේ තියෙන්නේ මෙන්න මේ යුද්ධමය දර්ශනයක්. ඉහළ ඊජිප්තුව තමයි නාම රජතුමා රජකම් කරන එක. මේ පහළ ඊජිප්තුව ඒ අදහස තියෙන්නේ. එතකොට ඉහළ ඊජිප්තුවට සම්බන්ධ දැන් ඉහළ ඊජිප්තුව කියලා අදහස් කරන්නේ මේ රජතුමා පැලඳින උතුන්න ඉහළ ඊජිප්තුවට සම්බන්ධ උතුන්නේ ලක්ෂණය. එතකොට මෙතන මේ වෙනස් උතුන්නන්නේ නේද තියෙන්නේ. මේ ඇවිල්ලා පහළ ඊජිප්තුවේදී පැලඳපු උතුන්න. රජවරු පැලඳපු උතුන්න. එතකොට මෙන්න මේ පළකේ මේ මූණත ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඒ බෙදෙන දෙකේ මෙතන තියෙන්නේ පුතේ මේ නාම රජතුමා. නාම රජතුමා සතුරන්ට දඬුවම් කරනවා. මේ යුද්ධ දර්ශනයක් තමයි මෙතන තියෙන්නේ. හොඳේ. එතකොට ඒක විශේෂයි. විශේෂ ඉඩක් ගන්න වැඩි ඉඩක් ගන්න තියෙන්නේ අර සතුරන්ට දඬුවම් කරන අවස්ථාවට. ඊට පස්සේ මෙන්න ඉහළ ඊජිප්තුවේ දේවත්වයෙන් සැලකපු හොරස් කියන දෙවිය තමයි මේ ඉන්නේ. එයා උකුස්සගේ වේශයෙන් ඉන්නේ. එතකොට මෙන්න මෙතන තියෙන්නේ පුතේ මේ පැපිරස් පඳුරක්. පැපිරස් කියන්නේ මිසරේ තිබිච්ච අර විශේෂ ඡාකයක් පැපිරස් කියලා කියන්නේ. ඒක
පැපිරස් පත්‍ර කියන්නේ අර ලිවීම සඳහා භාවිත කරපු පත්‍රයක්. දැන් අපි අර තලකොළවල අපි ලිවීම කරනවානේ ඒ කාලේ පුස්කොළ පොත්වල. පුස්කොළ පොත් කියන්නේ පුතේ හදලා තියෙන්නේ තලකොළවලින්. තල්කොළ වලින් නෙමෙයි. තලකොළ වලින්. මොකද ඒක අර පෘතුගාල නිර්මාණය කරන ඒ වගේ තමයි පැපිරස් කාර්යය. ඒගොල්ලෝ ලේඛන කලාව ආරම්භ කළ තින්නේ පැපිරස් ශාක පත්‍රවල. එතකොට මෙන්න දඬුවම් දෙනවා රජතුමා සතුරන්ට. ඊට යට මේ තියෙන්නේ පුතේ ඒ සතුරු පැරදිලා දුවනවා පලා යනවා. ඒ දර්ශනය තමයි මේ පැත්තේ තියෙන්නේ. එතකොට මේ පැත්තේ තියෙන්නේ පුතේ මෙන්න මේ මෙතන තියෙන්නේ මේ රජතුමා විශේෂ ඒ කියන්නේ යා ප්‍රභූවරයෙක් විදිහට පෙන්නනවා. ඒ රජතුමා පෙරහැරින් යනවා. ඒ කියන්නේ රාජකීය පෙරහැරක්. එතකොට මේ පුතේ යුද්ධය නිසා මැරිච්ච මිනිස්සු කොටස් මේ ඊට ඒක ප්‍රධාන කොටස් තුනක් වෙනවා මේ පැත්තේ. හොඳේ. එතකොට මෙන්න මෙතන පුතේ අපිට හිතා ගන්න බැරි අద్భుත සත්තු දෙන්නේ කියනවා. ඒ සත්තු දෙන්න අద్భుත වෙන්නේ ඒගොල්ලෝගේ තියෙන හැඩේ. හැබැයි මෙතනින් අදහස් වෙනවනේ මේ ඇවිල්ලා කල්පිත රූප දෙකක්. ස්වභාවික ලෝකේ නැති සත්තු දෙන්නේ. ඒකට කල්පිත රූප දෙකක්. මේ කල්පිත රූප දෙකේ අදහස් වෙන්නේ මේ එකිනෙක ගිල පටලවා ගැනීමේ අදහස ඉහළ පහළ ඊජිප්තු දෙක එකිනෙකට සම්බන්ධ වුණා කියන එක. ඒගොල්ලෝ සාමකාමී කියන එක. ඒගොල්ලෝ එකතු වුණා කියන අදහස තමයි මෙතෙන් දෙන්න උත්සාහ කරනවා කියලා කියන්නේ. ඉතින් පහළ මෙතන නම් තියෙන්නේ හතුරෙකුට මේ ගවයි ගුණෙක් පහර දෙන අවස්ථාව. එයා ඒකත් මේ පළකේ විශේෂ කොටසක් විදිහට තමයි කතා කරන්නේ. ඔන්න මේ පළකේ තියෙන රූප ගැන සම්බන්ධව කතා කරද්දී අදහස්. හරිනේ. එතකොට එතනින් එහාට ගියහම බලමු අයින්කට යනවා. මේ තියෙන්නේ ඔන්න මේ පළකේ තියෙන ඒවා විස්තර කරලායි තියෙන්නේ. දැන් මෙන්න මේ උඩ කොටස නාමයේ කියලා තමයි මෙතන හඳුන්වන්නේ. හැබැයි කොතනද කියලා විශ්වාසයක් නැහැ. එතකොට මෙතන හෝතාර කියලා සලකපු තව දේව රූපයක් මේ තියෙන්නේ. ඔය ගවහිස. ඊළඟට මේ පැපිරස් මත වූ උකුස්සා මේ එක හොරස් දෙවියෝ කියලා කියන්නේ. එතකොට මේ තියෙන්නේ ඉහළ ඊජිප්තු ඔටුන්න සමග නාමයේ රජතුමා. මෙන්න ඉහළ ඊජිප්තු පාවිච්චි කරපු ඔටුන්න. ඊට පස්සේ මේ පහළ තියෙන්නේ පලායන සතුරු. විනාශ වෙච්ච සතුරු. බිය වැදිලා දුවන සතුරු කියන එක තමයි එතන අදහස. මේ පළගේ අනිත් පැත්තේ තියෙන එක තමයි මේ තියෙන්නේ රාජකීය පෙරහැර. හෙලිහා දජ. හෙලි කියන්නේ ආයුධ ජාතිය. දජ කියන්නේ කොඩිනේ. එල්ල කියන්නේ ඇනලා අනින උපකරණ කියලා කියන්නේ අන්නේ. ඊට පස්සේ මෙතන තියෙන්නේ පහළ ඊජිප්තුවේ හිස්තස්ම සහිත නාම රජ. මෙන්න මේ හිස්තස්ම. ඊළඟට මියගිය පිරිස තමයි මේ මෙතන ගොඩ ගහලා තියෙන්නේ. ඊට යටින් තියෙන්නේ එකිනෙකා සමග වෙලී මුහුණට මුහුණලා බලා සිටින දිගු ගලක් සහිත කල්පිත සත් දෙන්න. ඒ කියන්නේ එක්සේ සත් වෙච්ච අවස්ථාව තමයි. ඊට යටින් අර මම කියමු කවේ සතුරෙක්ට පහර දෙනවා. මෙන්න මේ අවස්ථාව තමයි අපි විස්තර කරගෙන යන්නේ. දැන් ඔන්න ආයි අපි කතා කරගෙන යනවා රූප සටහන එහෙම තියෙන හැටි. එතකොට ලේසි. මෙතෙන්දී මුලින් ඉඳලා මම කතා කරගෙන යන්න. නාමයේ පළකය. ඈත මිසරයේ හමුවන සුවිශේෂ කැටයමක් ලෙස නාමර් නැත්තම් මෙනේස් රජතුමා. ඔය නාමර් කියන රජතුමාටම කියන නමක් තමයි මෙනේස් කියලා කියන්නේ. හරිද? ඒක සිලබස් එකේ අලුත් වචනයක්. ඔයාලට ඒක දීලා තියෙනවා. මෙනේස්. පාලන සමයේ නාමර් නම් කැටයම් කරන ලද පළකයේ වැදගත් නිර්මාණයකි. ඉතිහාසයේ මුල් යුගයට අයත් සැලකෙන මේ පුවරුවේ දැකගත හැකි කැටයම් බොහොමයක් මිසරයේ අවසාන යුගයේ දක්වාම අවුරුදු 1000 ගණනක් පුරාට විවිධ කාලවකවානු වලදී ඒ ආකාරයෙන්ම පැවතුණු බව කිව යුතුමය. මේකට කියන්නේ පිටේ සාම්ප්‍රදායික ලක්ෂණ රැකෙනවා කියන. ඒ කියන්නේ මෙන්න මේ කෘතියේ තියෙන නිර්මාණවල ස්වභාවය මිසරයේ ආරම්භය ඉඳලා අවසානය දක්වාම අවුරුදු 5000 දහස් ගණන් කියන 5000ක් විතර දුරට අවුරුදු 4000 5000කට සීමාව කියන්නේ. මෙන්න මේ මුල ඉඳලා අවසානයේ දක්වාම මේ කැටයේ මේ තිබිච්ච ලක්ෂණ හැමතැනම තිබිලා තියෙනවා. එහෙනම් මේක ඇවිල්ලා ඇවිල්ලා මේක ඇවිල්ලා සුවිශේෂම නිර්මාණයක් වෙනවා. මොකද මේක තමයි ගුරු කරගන්නේ මිසර හැම කැටයකමකට. මේක තමයි ගුරු කරගන්නේ මිසර හැම චිත්‍ර මූර්තියකටම. මේක තමයි ගුරු කරගන්නේ මිසර හැම කැටයකමකටම. වාස්තු විද්‍යාව සම්බන්ධව මේකේ අදහසක් ඒගොල්ලෝ ගන්න ඇති. එතකොට අන්න ඒක නිසා තමයි මේක බ්‍රෑන්ඩ් එකක් විදියට කතා කරන්නේ. හරි. අවුරුදු 1000 ගණනක් පුරාට විවිධ කාලවකවලදී ඒ ආකාරයෙන් පැවතුණු බව කිව යුතුමය. මෙය ක්‍රිස්තු පූර්ව 3000ට පමණ වරහන් ඇතුළේ මුල් රාජධානි යුගයේ වරහන් වහලා තිනවා. අයත් ඒ සැලකෙන අතර අඟල් 25ක් පමණ උසින් යුතු වූ
පළකේ කිය අඟල් 25ක් පමණ අඟල් 25ක් කිව්වම අඩි 2ක් විතර නේද? අඩි 2කට වඩා චුට්ටක්. පළකේ කිය. අල්ප උන්නත ශිල්ප ක්‍රමයට කර තිබෙන බවටද සඳහන් කළ හැකියි. දැන් අල්ප උන්නත ශිල්ප ක්‍රමයෙන් තමයි කැටයම් කරලා තියෙන්නේ. ඔන්න ඒක විශේෂයි මෙතන ඔයාලට තේරෙන භාෂාවෙන් උතර චුට්ටක් හදාගන්න. මේක කැටයම් ඔක්කොම අල්ප උන්නතයි. අල්ප උන්නත. ඒ කියන්නේ නාමල් පළකේ කැටයම් අල්ප උන්නතයි. ඒ කියන්නේ නාමල් පළකේ කැටයම් වල ශිල්ප ක්‍රමය තමයි අල්ප උන්නත. හරි. සහක අනුචරිත යනවා. පළකය තුල ඉදිරි මුහුණත සහ පසුපස මුහුණත දෙකම කැටයමින් සරසා තිබේ. ඊට වස්තු විශේෂ ලෙස නාමල් රජුගේ යුද ජයග්‍රහණය. යුද ජයග්‍රහණය තමයි අංගුකාර ඉහළ පහළ ඊජිප්තු දෙක එකිනෙකට සම්බන්ධ කළ එකම රාජධානියක් බවට පත් කරනවා. අලුතෙන් වරහන් ඇතුළේ දාලා තියෙන කොට ඒක ලියලා තියෙන මම මෙහෙම ඉහළ හා පහළ ඊජිප්තුව අතර ගැටුම් මැඩපවත්වා එක්සේසත් කොට බල සම්පන්න තනි රාජ්‍යයක් කිරීම. ඔන්න නාමල් රජතුමාට ලොකු ගෞරවයක් හිමිවෙනවා මිසරයේ එක්සේසත් කරපු පළවෙනි රජතුමා විදිහට. පාදක කොටගෙන ඇත. එය සංකේතානුසාරීව ඉදිරිපත් කිරීමත් විශේෂත්වයකි. මේක නිකන් කතන්දරේ අපිට පැහැදිලි වුණාට ඒක අවස්ථාවෝචිතව ඒ කියන්නේ කැටේමට අවශ්‍ය විශේෂම දේවල් ටික තමයි අර අපි කියන්නේ ඒකට කියනෝනේ අර දැන් ඉන්දිය ඉතිහාසයේ අපි අමරාවති කැටයම් ගැන කතා කරද්දී අත්‍යවශ්‍ය ප්‍රධානම ටික ඒ කැටේමට ගොනු කරනවා කියලා ඒ කියන්නේ අඛණ්ඩ කතනයක් තියෙනවා. දැන් මෙතනිත් අඛණ්ඩ කතන ගති ලක්ෂණ තියෙනවා. හැබැයි අර එක පැත්තක් දෙකට බෙදලා තියෙනවා අනිත් පැත්ත කොටස් තුනකට බෙදලා තියෙනවා. එතකොට ඒකේ රූප රාමු ටිකක් තියෙනවා. අඛණ්ඩ කතනයක් නෙමෙයි. වැදගත්ම සිදුවීම් ටික සංකේතානුසාරීව අපිට දීලා තියෙනවා. අනුචරිත යනවා. පළකේ එක් පස්සක බිම ඇද වැටුණු සතුරුගේ හිසක් අල්ලාගත් නාම රජු දැක්වේ. දැන් රූප සටහන් වල තමයි ඔක තියෙන්නේ. ඔය ඔතන මේකත් බලන්න පුළුවන්. කැටයමේ එක් පස්සක බිම ඇද වැටුණු සතුරුගේ හිසක් අල්ලාගත් නාම රජු දැක්වේ. ඊට පහළින් සතුරන් පරාජය කළ බව සංකේතවත් කිරීමට සතුරන් දෙදෙනෙකුගේ රූප දක්වා තිබේ. එමෙන්ම නාමල් රජුට ඉදිරියෙන් ඉහළ ඊජිප්තුවේ ඇදහිීමට ලක් වූ හොරස් දෙවියන් සංකේතවත් කිරීමට උකුස් සිපු යොදාගෙන තිබේ. එතකොට එතන අමුක පැපිරස් පඳුරක් උඩ තමයි උකුස් ඉන්නේ. ඒකත් ඔයාලා ලියා ගන්න මෙතනින්. පළකේ අනිත් පස ආර පැත්තේ සම්පූර්ණ විස්තරය තමයි ඔය. පැපිරස් පඳුර ගැන ලියා ගන්න ඕනේ. පළකේ අනිත් පස ඉහළින් ප්‍රධාන චරිතයේ ලෙස නිරූපණය කරන්නේ නාමල් රජු. දැන් එක පැත්තක පළකේ දෙකට බෙදලා කියලා දාගන්න ඔයාලා. අනිත් පැත්තේ පළකේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. හොඳේ. ඒකෙන් ඉහළම කොට තමයි මේ අපි කතා කරන්නේ. ඒක තියෙන්නේ ඉහළින් ප්‍රධාන චරිතය ලෙස නිරූපණය කරන්නේ නාමල් රජු. එයා අනිත් අයට වැඩිය විශේෂ කරලා දක්වලා තියෙනවා. ඔහු ගෞරවාන්විතව ඡත්‍රධාරීන් පිරිසක් සමග පෙරහැරින් ගමන් කරයි. ඡත්‍රධාරීන් කියන්නේ හෙල්ලහා දජ කියලා මම කිව්වේ. හෙලිහා දජ කියලා. එතකොට මේ ඡත්‍රධාරීන් කියන්නේ කොඩි අත දරන්නන් කියන එක. හොඳේ. ඒගොල්ලෝ ඉදිරියෙන් යද්දි පෙරහැරටින් නාමල් රජතුමා යනවා. ඔහු ගෞරවාන්විත ඡත්‍රධාරී. ඡත්‍ර කියන්නේ කොඩි කියන එක. කුඩ කියන අදහසත් උතෙන්ට අදාළයි. පිරිසක් සමග පෙරහැරින් ගමන් කරන අයුරකි අවුරක් දැක්වේ. මේ තුලද පළකයේ දෙපැත්තේ ඇති රජුගේ රූපය සෙසු චරිත වලට වඩා වෙනස්ව විශාලව දක්වා තිබෙනු විශේෂය. මේ පළකයේ මැද කොටසේ එතකොට මේක කියුන්නේ අනිත් පැත්තේ මරුමුවට පත්වෙච්ච සතුරෝ කියලා. ඒකත් ඔයාලා උන්නන් දාගන්න. මේ රූප සටහන සාමාන්‍යයෙන් සලකුණක් දාගත්තත් ඇති. මේක මතක් කරගන්නට වඩා පොඩි සලකුණක් දාගන්න. සටහනක් දාගන්න. එතකොට ආයි කතා කරනවා එතන මේ පළකේ මැද කොටසේ දිගු ගෙලක් සහිත අද්භූත ඒකට කියනවා කල්පිතයි කියනවානේ සත්වෝ දෙදෙනෙක් දැක්වේ. ඔවුන් කවුරුන්ද යන්න පැහැදිලි නොවන අතර ඉන් ඉහළහා පහළ ජීවිත ජනතාවගේ එකමුතුකම සංකේතවත් කර බව විශ්වාස කරයි. පළකේ යටම තීරුවේ ගවයෙකු විසින් සතුරෙකුට පහර දෙන අවස්ථාවක් දැක්වේ. මෙච්චරයි. ඒ කියන්නේ ලොකු විස්තරයක් නෑ. සාම්ප්‍රදායික ලක්ෂණ තියෙනවා. කැටීමේ තියෙන තොරතුරු තමයි අපි කතා කරේ. නාමල් රජතුමා වෙනුවෙන් තමයි මේක නිර්මාණය වෙන්නේ. ওই ටික අපි දැනගත්තම හොඳටම ඇති. හරි. එතනින් එහාට ගියාම අපි ඔන්න හෙසීරා කියන දෙව කැටීම පේනවා. දැන් අර මම කිව්වා නේද විපරීත පාෂාණයක් කියලා කියලා. ඒ කියන්නේ තද පාෂාණයක් කියන එකයි මගේ අදහස.
එතකොට දැන් මේ ඊළඟ කැටේම අපිට එන්නේ හෙසීරා. නැත්නම් ඕක දැව කැටේමක්. ඔන්න දාරුමය කැටේමක්. මොකද දැව කියන්නේ දාරුමය කියන එක. සිලබස් එකේ නැති වුණත් අපි ඒ ගැනයි රාජකීය පවුල ගැනයි සුට්ටක් කතා කරගෙන යන්න ඕනේ. හරි. හෙසීරා දැව කැටේම පුතේ මෙන්න මෙහෙමයි. මේ තියෙන්නේ දැව කැටේම. මේ තියෙන්නේ ඒ දැව කැටේමේ අපිට අවශ්‍යම කොටස. මේක ටිකක් විශේෂයක් වෙනවා. ගොඩක් දුරට අර මේ වුඩ් කාවින් කියලා ඔය තියෙන්නේ රූපේ. ඊට පස්සේ හෙසි රා කියලා තියෙනවා. හොඳ වෙනම. ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වෙද්දී වෙන දේවල්. එතකොට මෙන්න මෙතන ගත්තාම මේ වගේ කැටයම් ගොඩාක් තියෙනවා මෙතන. හොඳේ. ඔන්න පොඩ්ඩක් අපිට ආයෙ ගැටුවා. අපි අරක ආසෙන් කතා කරන් යමුකෝ. හරි. මිසරෙන් හමුවන තවත් වැදගත් කැටයමක් ලෙස සක්කාරා ප්‍රදේශයෙන් හමු වෙනවා. එතකොට සක්කාරා කියන්නේ ජෝසර් රජතුමාට අයිති කාලේ. හොඳේ. අන්න සක්කාරා ප්‍රදේශයෙන් හමු හෙසීරා නම් වූ දාරුමය නැත්නම් දැවමය කැටයම විශිෂ්ට වූ එකකි. මේ පළකයේ නිරූපිත මානවරුව ජෝසර් නම් රජුගේ රාජකීය ලේකම්වරයා ලෙස සලකනු ලබයි. දැන් මිසරේ අපි කතා කරන්නේ ලේකම් කියලා හරියටම කතා කරන්නේ ස්ක්‍රයිබ් කියන රූපෙත් එක්ක. ඒ කියන්නේ ලියන්න, සාවධානව අසා සිටින්න, ලේකම්වරයා ලියන්න ඔය නම් ඔක්කොම එනවා. එතකොට දැන් ඒ අපිට එන්නේ අමරණයේදීනේ. එතකොට දැන් මේ ජෝසර් රජතුමා කාලේ නැත්නම් මිසරේ ආරම්භයේ ඉඳලම නාම රජතුමා ජෝසර් රජතුමා ඒ කාලේ ඉඳලම ජෝසර් රජතුමා නාම රජතුමාට කලින් ඒ කාලේ ඉඳලම ලියන්න නැත්නම් රජතුමාට සමීප බොහොම හිතයිසි එතුමාගේ හැම කාර්යයක්ම දැනගෙන ඉඳපු කෙනෙක් ඉඳලා තිනවා. ඒ තමයි ලේකම්වරයා. දැන් මෙතන හෙසීරා දැව කැටේම වර්තමානයේ හම් වෙනකොට අන්නේ අදහසක් එක්ක නිර්මාණය වෙච්ච අවස්ථාවක් කැටේමක් කියලා තමයි අපි කතා කරන්නේ. ඔන්න එතකොට මේකේ ගොඩක් විස්තර නැහැ. ලියන උපකරණ කට්ටලයක් අතින් දරාගෙන පාර්ශ්වදර්ශීව සිටින රූපයක් ලෙස මේ නිර්මිතය. එසේම මිසර රූපාක්ෂරයේදීමක්ද මේ හා සම්බන්ධ වේ. සමස්ත කැටයම කාලීන කැටයම් සමග සැසඳීමේදී අල්ප උන්නතව මිසරයේ අනෙක් කැටයම් හා මූර්තිවල ආවේනික ලක්ෂණ සහිතව ඊටමත් නිවැරදි පරිමාණ ලක්ෂණයන්ගෙන් යුතුව මේ නිර්මාණය කොට තිබේ. නිවැරදි පරිමාණ ලක්ෂණ කොහොම අර මානව රූපේ උස පළල නිකන් ආරෝපණය කියනවා. ඒ කියන්නේ කල්පිත රූපයක් නෙවෙයි, ස්වභාවිකම නෙමෙයි, නමුත් පොඩි ශෛලීගත ස්වභාවයකුත් තියෙනවා. අන්න එහෙම ලක්ෂණ සහිතව ඒ කියන්නේ මේ තාකාපු ගමන් මගේ හැම තිස්සෙම දකින්න පුළුවන් නිර්මාණයක හැඩයක් තියෙන එක තමයි කියන්නේ. එතකොට එයා රාජකීය ලේකම්වරයෙක් වෙන්න ඕන. එයා සක්කාරා ඒ කියන්නේ ජෝසර් රජතුමාට අයිති කාලයක් කෙනෙක් වෙන්න ඕන. ඊට පස්සේ මේක දෙව කැටීමක් නිසා විශේෂ වෙන්න ඕන. අල්පුන්න නිසා තවත් මේක විශේෂ වෙන්න ඕන. සාම්ප්‍රදායික ලක්ෂණ රැකලා තියෙන එක තවත් විශේෂයක් වෙන්න ඕන. ඔන්න ඔය ටික තමයි මේ සම්බන්ධව කතා කරන්නේ විශේෂ දේවල්. ඊට පස්සේ රජ පවුල, රාජකීය පවුල කියන්නේ කොහොමද? අපි එතෙන්ට චුට්ටක් යමු. මේක ආයේ වෙනස් කරන්න වෙනවා. තප්පරයක් ඉන්න පුතේ. ආයේ අපි මුලින් ඉඳලා එමු. එතකොට ලේසි. වෙලා උයාට අවශ්‍ය දේ කෙරෙන්න එපා. හරි පුතේ. මෙන්න මේ රූපය වලට පේනවා ඇති අර කලින්
රූපෙම කොටසක් තමයි. ඒ කියන්නේ ඒකට සහසම්බන්ධ වෙච්ච තවත් දෙව කැටයම් ටිකක් අපිට හම්බ වෙනවා. මේක අර රූප සටහන් අවතර රූප සටහන් විදිහට මම දෙනවයින් මෙතෙන්න. ඒතකොට මේ මැද කොටස තමයි මැද රූපෙ තමයි අපි කලින් දෙන්නුවේ. ඊට සහසම්බන්ධ වෙච්ච තවත් රූප දෙකක් තියෙනවා. මේ ඔක්කොම අර දෙව කැටයම හා සම්බන්ධයි. හැබැයි සිලබස් එක කියන්නේ මේ රූපෙ විතරයි. ඒගොල්ලෝ තෝරලා බෙල්ල මේක දීලා තියෙනවා. නැත්නම් ළමයි ටිකක් පැටලෙයි කියලා හිතලා. ඒකට මෙන්න මේ අදහස තමයි අපි කතා කරේ. ඕක ඇවිල්ලා හෙසීරා නැත්නම් හෙසීරා හෝ හෙසිරා දෙකෙන් එකක් ඕන නමක් දෙන්න පුළුවන්. එතනින් එහාට ගියාම පුතේ ඊළඟට අපි කතා කරන්නේ රාජකීය පවුල. ඔන්න බලන්නකො මේ රූපේ. රූපේ බලලම අපි කතා කරමු. එතකොට වඩා හොඳයි. අපිට ගැටලුවක් නොවෙන්න කියලා හරි. මෙන්න මේ තියෙන පුතේ රාජකීය පවුල කියන කැටේ. මේ කැටේමත් මිතරෙන් හම්බෙන විශේෂ කැටේම. හරි. කුණු ගලින් නිර්මාණය කරන ලද හොඳට මේ වගේ කැටේම ගොඩක් තියෙනවා පුතේ. නමුත් අපි විස්තරයට අදාළ රූප සටහන මේ තෝරගත්තේ. මම තව එකක් පෙන්නන්නම් උතෙන්දිම. ඔන්න අහගන්න. කුණු ගලින් නිර්මාණය කරන ලද අති විශිෂ්ට කැටයමකි. මින් අග්නේට රජුහා ඔහුගේ බිරිඳ නෙපර්ටිටි හා දරුවන් පෙන්වු කරන අවස්ථාවක් නිරූපිතයි. ඔන්න නෙපර්ටිටි රජින කියන කොටස මේ නම මෙතෙන්ට එනවා. අග්නේට රජතුමාගේ බිරිඳ තමයි නෙපර්ටිටි කියලා කියන්නේ. දැන් එතකොට මේගොල්ලෝ ඉර දෙවියන් ප්‍රධානම දෙවියන් විදියට අදහපු බව පැහැදිලිවම සාක්ෂියක් මෙතෙන් තියෙනවා. එතකොට ඒගොල්ලෝ වෙනම ආසන දෙකක ඉඳගෙන දරුවෝ තමන්ගේ යටතේ තියාගෙන ඉර වන්දනීය. ඒ කියන්නේ ඉර වන්දනීයම නෙමෙයි මේ ඉර තමයි මේගොල්ලෝගේ ප්‍රධාන පාලකයා. එයා ඒක තදින්ම විශ්වාස කරලා තියෙනවා. ස්වභාවික වස්තුන් අතර ඉර කියන්නේ. ඒ කැටයමේ තියෙන විස්තරය තමයි අපි නෝට් එකේ දෙන්නේ. හොඳට රූපෙත් එක්කම බලන් යන්න. එතකොට ඔයාලට වැඩි තේරෙයි. කුණු ගලින් නිර්මාණය කළ අති විශිෂ්ට කැටයමකි. මින් අග්නේටන් රජුහා ඔහුගේ බිරිඳ නෙපර්ටිටි හා දරුවන් පෙන්වු කරන අවස්ථාවක් නිරූපිතය. අඟල් 15.3 වැඩි කිරීම 12.3. මේ ප්‍රමාණය නම් අවශ්‍ය නැහැ. නමුත් ඕනනම් ඔහොම තියෙනවා. ඔය පොත්පත් වලින් ගත්ත වැදගත් කරුණු. ඒ කියන්නේ නිවැරදි කරුණු. හොඳයි. ප්‍රමාණින් වූ මේ කැටයම අද බර්ලින් කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ. කැටයමේ දැක්වෙන පරිදි රාජකීය පවුල නෙමෙයි හොඳේ. රාජකීය පවුල දරුවන් සමග අසුන් දෙකක් මත හිඳගෙන සිටී. හිඳගෙන සිටින ආයුරින් සම්පින්නණය කර ඇත. රාජකීය පවුල දරුවන් එක්ක අසුන් දෙකක ඉඳගෙන ඉන්නවා කියන එක කියන්නේ. උන්ට ඉහළින් හිරු දෙවියන් වෘත්තාකාර තැටියක් ලෙස දක්වයි. සාම්ප්‍රදායික ලක්ෂණයක්නේ. ඒ හිරු රශ්මිය රාජකීය පවුල මත පතිත වේ. ඉන් සමස්ත ලෝකයටම හිරුගේ ආලෝකය ලැබෙන බව සංකේත කරයි. මෙන්න මේක හරි වැදගත්. මේ රාජකීය පවුලට අග්නේටන් සහ ඔහුගේ විරුද්ධ නෙපර්ටිටිටත් දරුවන්ට ආලෝකය වැටෙනවා. ඉර දෙවියන්ගේ රශ්මිය වැටෙනවා. එතකොට මේ රාජකීය පවුලට රශ්මිය වැටීම මේගොල්ලෝ විශ්වාස කරන විදිහට මුළු ලෝකෙම එළිය කරන අදහස. ඒ කියන්නේ ඊජිප්තු මේ රජවරුන්ගේ අදහස තමයි එයාලා තමයි මේ මුළු ලෝකෙම පාලනය කරන්නේ. එතකොට මුළු ලෝකෙම පාලනය කරන අයට ඉර රශ්මිය වැටෙනවා කියන්නේ ඒක මුළු ලෝකෙටම අයිති කියන එක. ඒක තමයි ඉන් සමස්ත ලෝකෙටම හිරුගේ ආලෝකය කියන්නේ. ඒ රජ පවුලට ලැබෙනවා කියන්නේ ආලෝකය සමස්ත ලෝකෙම නියෝජනය කරනවා කියන අදහස. හොඳයි. ඒක ටිකක් තාර්කිකයි. නමුත් අපිට අදහසක් ගන්න පුළුවන්. මේක කමක් නැහැ. හිරුගේ ආලෝකය ලැබෙන බව සංකේතවත් කරයි. අග්නේටන් රජුගේ ආගමික සංකල්පය වූ එකම දෙවියන් හිරුයි. එයා අදහන්නේ වෙන කිසිත් දෙවිවරු නෙමෙයි. ඒ කියන්නේ වෙන දෙවිවරු අදහන්නේ නැහැ. එකම දෙවියා එයා අදහන දෙවිය තමයි ඉර දෙවිය. යන සංකල්පය ආටෙන් නැත්නම් ආටන් මේ කැටෙම තුල නිර්මාණය කරන්නේ සිතුවමක් බඳු අවස්ථාවක් ලෙසයි. එකම දෙවියන් හිරු. එතකොට ඒකත් එක්ක මේ කැටෙම තුල ඉර දෙවියන් සංකේතවත් කරන්නේ පුතේ සිත්තමක් විදිහට. හරි ලස්සන අපූර්ව දසුණක් විදිහට තමයි. ඒක තමයි අදහස. එසේම අමරණා රාජධානිය තුල අග්නේටන් රජමාලිගය මෙහි පසුබිම වෙත යොදාගෙන නැත්නම් අමරණා රාජ්‍ය තුල අග්නේටන් රජතුමාගේ මාලිගයේ පොඩි පොඩි ලක්ෂණ ටිකක් තියෙනවා. ඒ ආසන ගත්තාම ඒගොල්ලෝ වාඩිලා ඉන්න විදිහ හැම එකක්ම ගොඩක් දුරට ඔය වාස්තු විද්‍යා නිර්මාණය. හොඳයි. යොදාගෙන නැත. තලය අලුත්ය දෙකට ගියා. තලයේ ඉතා සමවරව හා අර්ථාන්විතව භාවිතා කළ කදිම සම්පින්ඩනයක් ලෙසත් මේ හැදින්නේ හැකියි. දීපු කැටේම පුතේ හරි බැලන්ස් සමබරයි. ඒක තමයි තලයේ අර්ථාන්විතව ගලපගෙනවා කියනවා. කියන්නේ අර්ථාන්විතව ගැලපීම
සම්පින්ඩනමය ලක්ෂණයක්. ඒ කියන්නේ සම්පින්ඩනය හොඳයි කියලා බීම හොඳයි. තලයේ භාවිතා කිරීම හොඳයි කියන එක අදහස්. රාජකීයත්වයේ සමග දරු සෙනෙහසත් දෙවියන්ගේ ආශිර්වාදයත් එක්තැන් කළ මාහිමි නිර්මාණයක් ලෙස මේ අගය කළ හැකියි. ඔන්න හරි. අලුත් ඡේදයකට යනවා. ශිෂ්ටාචාරය හා බැඳුණු බොහෝ කැටයම් අතර ඉතා අගනා කලා ලක්ෂණ සහිත තවත් කැටයම් ගොන්නකි. ඒ අතරින් මාය සහ යූරල් කැටයම වල්ගවින් දඩයම් කිරීම සහ විවිධ කර්මාන්තශාලා දර්ශන දැක්කන කැටයම්ද විශේෂ ඒ බවේ. මෙතෙන්දි මම මායි සහ යූරල් පෙන්වන්නම් චුට්ටක් ඔයාලට. පොඩ්ඩක් බලා ගන්න එක. මේ කැටයමත් එක තමයි ඒක තියෙන්නේ. මායි සහ යූරල්. මේකත් අර මම කිව්ව අග්නේට රජ පවුල දැක්වෙන තවත් අර ඉර දෙවියන්ගේ පහස ලබන අවස්ථාවක්. හොඳේ. ඒ රූපෙත් මතක තියාගන්න මම කිව්ව කීපයක්ම තියෙනවා කියලා මේ තව එකක්. එතකොට එතනින් එහාට ගියාම මෙන්න මේ කැටේම තමයි මම අර කිව්වේ මායි සහ යූරල්. මායි සහ ඌරල් කියලා තමයි ඒක කියවෙන්නේ. හොඳේ. මේ කැටේමත් අපිට අද බලා ගන්න අපහසුයි. අපි යමු ආයි අපේ වැඩේට. හරි. බලමු උත්තරය දෙන්න. මේක ටිකක් දසවාදයක් නේ. ඔන්ලයින් එපා වෙනවා මේ වගේ. ඒ වුණාට මේ ඔන්ලයින් එපා වෙනකොට මම එක වචනයක් විතරයි නේද? ඔයාලා අර මේ ඒ සිතුවිල්ල මරා ගන්න එපා. ඒක තදින්ම තියන්න ඔන්ලයින් තමයි හොඳම ෆිසිකල් ක්ලාස් වලට වඩා අන්‍ය අදහස් ඇති කරගන්න එක අද ඇති වෙන කරදරයක් නේ. හරි. දැන් අපිට ඕනනම් මේ මායි සහ යූරල් බලන්න පුළුවන්. බොහෝම හෙමින් වැඩි වෙන්නේ. ආයෙත් එන්නේ නේද? හරි. මෙන්න මේ තියෙන පුතේ මායි සහ යූරල් කියන කැටයම හොඳේ. ටිකක් මතු කරලා තියෙනවා හරි අඩුයි. නමුත් සාම්ප්‍රදායික ලක්ෂණ තියෙනවා. මේක ටිකක් ඉස්සර නම් මම විස්තර ගොඩක් දුන්නා. නමුත් මේ සිලබස් එකේ අයින් කරපු නැත්නම් ගොඩාක් ඊගෙන කතා කරන් ගියේ නැහැ. අපි යමු පුතේ මිශ්‍ර මූර්ති වලට මූර්ති කීපයක් දීලා තියෙනවා. මේ ටික කතා කරමු. ඒක ඇති කියලා මට හිතෙනවා. හොඳේ. මේ කැටයම ඉතා විශේෂයි. කතා කරනවා නම් හරි ලස්සන කැටයමක්. මොකද කොණ්ඩ මෝස්තර ඇඳුම් පැළඳුම් වල ලක්ෂණ අත්වල තියන් ඉන්න දේවල් ඊට පස්සේ ජ්‍යාමිතික බව ඊට පස්සේ ගොඩක් දුරට ජ්‍යාමිතික වුණාට ඒගොල්ලේ රූප වල තියෙන සෞන්දර්යාත්මක රසය ඕක හරි ලස්සනයි. හොඳේ. කතා කරනවා නම් හොඳයි. ඒකත් එක්ක බැඳිච්ච මේ කැටේ මීට වඩා පැහැදිලි නේද? ඔන්න මේක බලන්නකො. හිස්සස්මක් තියෙනවා හරි අපූර්ව. ඊට පස්සේ රාජකීය යුවල එතකොට පැපිරස් පත්‍රය අර නිලුම් නඩු ටිකක් තමයි අපි කියන්නේ පිරිමිය. එයාගේ ඒ දෙන්නගෙම දෙල බැඳි හරි ලස්සන මාල ටිකක් තියෙනවා. පාර්ශ්වදර්ශී ක්‍රමය මුහුණ පාර්ශ්වදර්ශී හැබැයි ඇඟ ඍජුදර්ශී. එහෙම තමයි විතර නිර්මාණවල බොහොමයක් නිර්මාණවල තියෙන්නේ. ඊට ඇඳුම් පැළඳුම් වල ස්වභාවය මේ ඔක්කොම හරි රසවත්. හරි. එතනින් එහාට ගියහම අපි ඊළඟට යන්නේ පුතේ මිශ්‍රේ මූර්ති වලට. මිශ්‍ර මූර්ති කියලා මම එක පිටුවක දාලා තිබෙනවා නමක්. හැබැයි පැරණි මම ඔයාලත් එක්ක කතා කරපුවා විභාගේ ලියපු ළමයින්ට ඉස්සෙල්ලම කතා කරේ මිශ්‍ර මූර්ති වල ස්පීන්. හැබැයි නෝට් එක ඉල්ලගත්ත අය ගාව ඇති. නමුත් මම ඒක වෙනස් කරා. අපි කතා කරන මුලින්ම කතා කරන්නේ මෙන්පුරේ සහ නැත්නම් මන්පෝර් කියන රජතුමා ඔහුගේ බිරිඳ මෙරනෙට් කියන එක ඉංග්‍රීසි භාෂාවෙන් කියවෙන්නේ කා මෙරනෙට් කියලා. හොඳේ. කා කියන නමයි. කා මෙරනෙට්. ඒක සිංහලෙන් ලියන්න බෑ. මම ඕනනම් ඉංග්‍රීසියෙන් ලියලා පෙන්නන්නම්. හරි. අපි යනවා මිශ්‍ර මූර්ති වලට. මෙන්න මේ තව මේකේ පොඩි අදහසක් තියෙනවා. මේකත් මම පෙන්නන්න ඕන එකක්. මේක ඇවිල්ලා
තූටන්කාමන්ගේ තෝන්ගෙන් හොයාගත්ත සිංහාසනයනේ. එතකොට දාරුමයි අර වගේ දේවදාරලියේ ශක්තිමත්ම දැවයකින් කළා රනින් කරපු කැටේමක් තියෙනවා කුඩු ඇන්දේ කියලා. අන්නේ ඒකත් රජ පෞලක දර්ශනයක් තමයි. ඒකත් විශේෂයි. හොඳේ. හරි. ඒ අදහසත් අර ඒ කියන්නේ මම ඕකත් අර විතර කැටේමක් විදිහට කතා කරන්න පාවිච්චි කරන එක. හරි. එතනින් එහාට ගියාම අපි යනවා මෙන්පුරේ සහ ඔහුගේ බිරිඳ කියන කෘතිය බලන්න. මෙන්පුරේ සහ ඔහුගේ බිරිඳ. බලමු. ඔන්න මිසර මූර්ති කැටයම් ටික ඉවරයි. මූර්ති පටන් ගන්නවා. මෙන්පුරේ සහ ඔහුගේ බිරිඳ මෙරනෙට් දැක්වෙන මූර්තිය. ක්‍රිස්තු පූර්ව 2470ට පමණ අයත් මේ යුගල මූර්තිය ක්‍රිස්තු පූර්ව 2470ට විතර අයිතිලු. අපි ඒ රූප බලමු. එතකොට ලේසි. කෙලින්ම රූපෙට යමු. ක්‍රිස්තු පූර්ව 2470ට පමණ අයත් මේ යුගල මූර්තිය ගීසාහි මහා පිරමීඩ ත්‍රිත්වයෙන් කුඩාම පිරමීඩය. එතකොට කුඩාම පිරමීඩය හදන්නේ පුතේ අර පිරමීඩ තමයි මයිසිරිනස් පිරමීඩ. එහෙනම් මෙන්පුරේ නැත්නම් මන්කෝර් රජතුමා වෙනුවෙන් තමයි මයිසිරිනස් පිරමීඩ කරන්නේ. එතකොට අපි ඒක ගැන තමයි මේ කතා කරන්න යන්නේ. රූපේ කොහොමද පෙන්නලා විස්තර කතා කරමු. හරි. අපිට පෙන්වන්න තියෙන රූපය තමයි මේ. ඔන්න බලා ගන්න රූපය. හරි. රූප දෙකක් අපේ සිලබස් එකේ තියෙනවා. ක්‍රිස්තු පූර්ව 2470ට පමණ අයත් මේ යුගල මූර්තිය ගීසාහි මහා පිරමීඩ ත්‍රිත්වයෙන් කුඩාම පිරමීඩය වන මන්කෝර් නැත්නම් මෙන්පුරේ ඔකට කියන්නේ මයිසිරිනස් කියලා නේ. පිරමීඩ තුලින් සොයාගෙන තිබේ. යුගල හිටි ප්‍රතිමාවක් ලෙස මිසර මූර්ති කලාව සතු වැදගත් කලාංග රැසක් සහිත මූර්තියක් බවට මේ තහවුරු කරගෙන තිබේ. ඒ කියන්නේ මිසරයට අයිති වැදගත්ම මූර්තියක් විදිහට තමයි මේක අඳුනගෙන තියෙන්නේ. හැම කෘතියක්ම ගත්තාම මිසරයට අයිති වැදගත්ම කෘති තමයි මේක අතිශෝක්තිය වර්ණනා කරනවා නේද? හොඳේ. ඒකට ඔයාලට මේක ගොඩක් දුරට ප්‍රශ්න වලට උත්තර ලියද්දී කැටයම් ගැන කතා කරද්දී හෝ මූර්ති ගැන කතා කරද්දී හෝ මේක වැදගත්ම නිර්මාණයක් කියන්න වෙනවා. නොඅඩුවම සාම්ප්‍රදායික ලක්ෂණ අන්තර්ගත මේ මූර්තිය. සාම්ප්‍රදායික ලක්ෂණ කොහොමද දැන් ඔයාලා දන්නවා. සාම්ප්‍රදායික ලක්ෂණ කියන්නේ එකක් දරදඬු බව, දැඩි බව, ඊට පස්සේ ඍජු බව, ඊට පස්සේ මානවරු කාන්තා රූප සහ පිරිමි රූප නිර්මාණය කරපු විදිය. ඒගොල්ලෝගේ දූරදාශී බැල්ම, ඊට පස්සේ ඒගොල්ලෝගේ ආභරණ පළඳපු විදිය, ඇඳුම් පැළඳුම් පැළඳපු විදිය. ඊට පස්සේ අපි අවසානයේ කිව්වා එක කකුලක් ඉස්සරහට තියන් ඉන්නේ විදිහ හිටි ප්‍රතිමාවක. එතකොට මේ ලක්ෂණේ මිසරේ සාම්ප්‍රදායික මූර්ති ලක්ෂණ නියෝජනය කරනවා. එතකොට මේ ලක්ෂණ ඔක්කොම මේකේ තියෙනවා. සාම්ප්‍රදායික ලක්ෂණ නොඅඩුව මේ මූර්තියේ ඍජු බව දරදඬු ස්වරූපය කැපී පෙනේ. අඩි 4 අඟල් 6ක් පමණ මේ යුගලයේ පිරිමිරුව උඩුකය නග්නව යටිකය කෙටි වස්ත්‍රයකින් සමන්විත කොට තිබේ. උඩුකය නග්නයි. බැලුවට පේන රූපෙ දිහා බලන්න. යටිකය කෙටි වස්ත්‍රයක් අඳලා තිනවා. ඒ වස්ත්‍රයේ පුතේ අර වස්ත්‍රයේ තියෙන ඝන බව පෙන්වන්න, රැලි බව පෙන්වන්න හාරලා මතු කරලා තියෙන රූපේ හැඩේ. හැබැයි බැලුවට අර සාම්ප්‍රදායික ලක්ෂණත් එක්ක බෙදිච්ච නිකන් ස්වභාවික ගති ලක්ෂණ තියෙනවා. බලන්න මේ මූර්ති දෙකේ මානව දේහයේ ඒ දේහයේ අවයව බාහිර අභ්‍යන්තර සැකස්ම හරි අපූර්වයි. ස්වභාවික ගති ලක්ෂණ ටිකක් තියෙනවා. හැබැයි යාමිතික බවකුත් තියෙනවා. දැන් තව එකක් තමයි මට කියන්නම දුනා ඒගොල්ලෝගේ කොණ්ඩ පොස්තරේ සහ රජතුමා භාවිත කරපු බොරු රැවුල ඒක සාම්ප්‍රදායික ලක්ෂණ. හොඳයි. හරි. ඔන්න පිරිමිරුව උඩුකය නග්නවත් යටිකය කෙටි වස්ත්‍රයකින් සමන්විත කොට තිබේ. ආභරණ පළඳා නොමැති අතර සාම්ප්‍රදායික හිස්සස්මක් බොරු රැවුලක් හිස සැරසීමට යොදාගෙන තිබේ. ඔළුව සරසන්න හිස්ස සාම්ප්‍රදායික හිස්සස්මක් සහ බොරු රැවුලක් භාවිත කරලා තියෙනවා. එමෙන්ම දෑත පහළට හෙලා අත්ල මිට මොළවක් ඍජු ඉරුවැයුවෙන් තබාගෙන තිබේ. ඒ කියන්නේ පිරිමි රූපේ දෑත පහළට හෙලලා අත දැඩිව තද කරගෙන ඒ කියන්නේ දැඩි බව ඍජු බව මෙතෙන් පේනවා. ශක්තිමත් බව ඍජු වෙන තබා තිබේ.
බිරිඳ ඔහුට ආසන්නයෙන්ම සිටී. හරි. මේ මූර්තියේ තියෙන දේ තමයි මම මේ නෝට් එකට අරන් තියෙන්නේ. වෙන මොකුත් ලියන්නේ නැහැ. හොඳේ. ඔයාලා ඒක තේරුම් ගන්න මූර්තිය හොඳට මතක නම් ඒක පාඩම් නම් අපිට ඒ ආශ්‍රයෙන් විස්තර ඕන තරම් ලියා ගන්න යන්න පුළුවන්. හැබැයි මේ විස්තර ලියනකොට විතරේ මූර්ති වල තියෙන සාම්ප්‍රදායික ලක්ෂණ කියාගෙන යන්න වෙනවා. ඒක තමයි වෙනස. නැත්තම් මේ මූර්ති විස්තර කරන එක තමයි කරන්නේ. බිරිඳ ඔහුට ආසන්නයෙන්ම සිටී. ඇය හැඳ සිටිනුයේ ගෙල සිට දෙපාතෙක් දික් වූ වස්ත්‍රයකි. එයා ඇඳගෙන ඉන්නේ ගෙලේ ඉඳලා බෙල්ලේ ඉඳලා දිගටම කකුලේ පාදාන්තය දක්වා දිග. ඕක ඇවිල්ලා මිසරේ අනික් මූර්ති වල තියෙන ලක්ෂණයක්. ඉතින් එහෙනම් මේක ඒකට අන්න සාම්ප්‍රදායික ලක්ෂණයක්. හොඳේ. කාන්තාව දිගු ඇඳුමක් අඳිනවා ගෙලේ ඉඳලා මුළු ශරීරෙම වැහෙන වස්ත්‍රයකි. එම වස්ත්‍රයේ ඇඟට ඇලුණු ස්වරූපය දැක්වීම නිසා ශරීරාංග මතුව පෙනේ. ඒ කියන්නේ ඇඟට ඇලුණු ස්වරූපයෙන් ඇඳුම තියෙන හන්දමුදේ අභ්‍යන්තර සැකස්ම පේනවා. දැන් අපි ඔය සරලව ගත්තොත් අපි කියනවා නේද අර අමරාවති බුද්ධ ප්‍රතිමාවක් තියෙන අවකන ප්‍රතිමාවේ හිටි ප්‍රතිමාවක්. ඒකේ චීවරය ඇඟට හොඳට ඇලිලා තියෙන රැලි සහිත වුණාට ඇඟට ඇලිලානේ. ඇඟට ඇලුනට බුද්ධ කාය අභ්‍යන්තර ස්වරූපය ලස්සනට මතුවලා තියෙනවා. ඒක ශිල්පීය දක්ෂතාවයක්. ඒක මෙතන අන්න උඩින් ඒ කියන්නේ මානව රූපේ උඩින් සලුපිලි වලින් නැත්නම් රෙදි වලින් වැහුණට ඒක ඇඟට ඇලුණු නිසා ඒක ඇඟට අලවල අභ්‍යන්තර සැකස්ම මානව දේහය පෙන්වන්න උත්සාහ කරන මේක ශිල්පීය දක්ෂතාවයක්. එම වස්ත්‍රයකට ඇලුණු ස්වරූපය දැක්වීම නිසා ශරීරාංග මතුව පෙනේ. ඇය රජුගේ වම් අත් බාහුවෙන් සහ ඇය රජුගේ වම් අත් බාහුවේ ඒ කියන්නේ ඇයගේ මෙහෙම ගත්තොත් දැන් මූර්ති ඉස්සරහට ගියොත් රජතුමාගේ අපිට පේන්නේ දකුණු බාහුවෙන් අල්ලන් ඉන්නවා කියලා. හැබැයි මූර්ති පිටිපස්සට ගියොත් ඒ දෙන්න ඉස්සරහට යන්න දීලා අපි පිටිපස්සෙන් ගියොත් ඔන්න රජතුමාගේ වම් බාහුවෙන් තමයි අල්ලන් ඉන්නේ. ඕක ඔයාලා කැමති විදියට අර්ථකථනය කරගන්න. හොඳේ. ඒක තමයි මේ කියන්නේ. ඇය රජුගේ වම් අත්බාහුවෙන් සහ දකුණු පස බඳින්න අල්ලාගෙන සිටියේ. ඒ මේ කියන්නේ අපි මූර්තිය ඉස්සරහට දාලා අපි මූර්තියට පිටිපස්සෙන් ඉඳන් විස්තර කරනකොට ඒකට රජතුමාගේ වම් අත්බාහුවෙන් තමයි අල්ලන් ඉන්නේ. ඒ බිරිඳ එයාගේ අනිත් අත පාවිච්චි කරලා දකුණු පැත්තේ බඳට ඇඟ අල්ලන් ඉන්නවා. ඕක අදහස. බාහුවෙන් සහ දකුණු පස බඳින්න අල්ලාගෙන සිටින ආකාරයක්ද පෙනේ. පුරුෂ රූපයේ බෙහෙවින්ම ශක්ති සම්පන්න ලෙස කාන්තා රූපයේ ඊට සාපේක්ෂව සැහැල්ලු රෝගී. ඒ කියන්නේ පුරුෂ රූපය දැඩි බව සහ ශක්ති සම්පන්න බව සහ ඊට අනුරූපීව කාන්තාව අර ලාස්‍ය ගති නැහැ. අර පුරුෂ රූපයට සාපේක්ෂව පොඩි ලාස්‍ය ගතියක් තියෙනවා. ඒ කියන්නේ කෙලි ගතියක් තියෙනවා. ගෑනු ගතියක් තියෙනවා. සැහැල්ලු රෝගී. ඒ කියන්නේ ඉරියව්ව දක්වා තිබේ. මූර්තිය පූර්ණෝන්නතව නෙලා නොතිබෙන අතර මෙන්න මෙතන පොඩි අලුත් සිලබස් එකේ තිබිච්ච වචනයක් මට අහුණා. අපි පූර්ණෝන්නත මූර්තියක් කියලා කොයි වෙලාවෙත් මේක කියනවා. හැබැයි අලුත් සිලබස් එකේ මේක පූර්ණෝන්නතව නෙලා නැහැ කියන අදහසක් එනවා. ඒ කියන්නේ ඒ නිර්මාණය කරපු පාෂාණයට පිටපස්ස සම්බන්ධයි. එතකොට පූර්ණ උන්නතයි කියන අදහසක් මෙතන කෙලින්ම ගන්න බෑ කියන එක තමයි මේ කියන්නේ. අති උන්නතයි කියලා කියන්නේ නැහැ. පූර්ණ උන්නතයි කියන්නත් බෑ කියනවා. ඔයාලට කැමති ස්වරූපයකින් මේ කියන්නේ පූර්ණෝන්නතම නෙලා නැත කිව්වනම් හරියටම හරි. මෙතන තියෙන අදහස ගන්න ඕනේ. නෙලා නොතිබෙන අතර මානවරුවේ මාංශ පේශි මතු කර දැක්වීමේදී ඒ සඳහා හාරා ඉවත් කරන ලද රේඛා ලෙස ශිල්ප ක්‍රමය හසුරුවා තිබේ. මේක ගොඩාක් කතා කරන තැනක් නෙමෙයි. ගොඩක් දුරට මාංශ පේශි හසුරුවල තියෙන හාරා ඉවත් කරපු කොමන් නෙලපු රූපයක් නේ. අනවශ්‍ය කොටස් අයින් කළා. මාධ්‍යකින් අනවශ්‍ය කොටස් අයින් කළා. අයින් කරනකොට අවශ්‍ය රූපෙ මතු වෙනවා. ඒක හරි ලස්සනට ඒගොල්ලෝ කරලා දෙනවා. හැබැයි අර ඇඳුම් පැළඳුම් වල තියෙන ලක්ෂණ නිසා අර හාරලා ඉවත් කරලා රේඛාවක් විදිහට හාරලා ඉවත් කරලා රූප මතු කර බව මේ කියන්නේ. මිසර ප්‍රතිමාවන්හි සාම්ප්‍රදායික බව රැකුණු මේ ප්‍රතිමාවේ අති විශේෂම ලක්ෂණය වන්නේ වම් පාදයේ ඉදිරියට තබා පාරාවරුන් අසීමාන්තික දිව්‍යමය ආත්මයක් සොයා දෙවියන් අභිමුඛයට ගමන් කරන ආකාරය දැක්වීම. මෙන්න කලින් කියපු අදහසම අසීමාන්තික දිව්‍යමය ආත්මයක් සොයා දෙවියන් අභිමුඛයට යනවා. ඒ අදහස තමයි අර පාදයක් ඉදිරියට තියන ගමන් ඇවිදිනවා වගේ අදහසනේ.
මේද සාම්ප්‍රදායික ලක්ෂණයකි විශිෂ්ට වූ මේ ප්‍රතිමාව තද ඩයොරයිට් පාෂාණයෙන් නිමකොට තිබෙනවා. ඒ පාෂාණ වර්ගය. අර වැලිගල් කිව්වේ තව පාෂාණ වර්ගයක. ඒතකොට විපරීත පාෂාණය කියන්නේ මම පැහැදිලි කරන්න. ඒක මට මතක හැටියට තද ඩයොරයිට් කියන පාෂාණ නෙවෙයි තද පාෂාණ. හරි. ඊළඟ අපි මාතෘකාවට යනවා. ඊළඟ මාතෘකාව අපි දෙන්නේ පුතේ ස්ක්‍රයිබ් නේද? ඔව් මට මතක හැටියට ස්ක්‍රයිබ් තමයි. ඔව් ඒක අවසාන ප්‍රතිමාවනේ. හරි අපි ඒක ගැන කතා කරමු. නෝට් එක දී තියෙන්නේ පුතේ ස්ක්‍රයිබ් වෙනකම් විතරයි නේද ටෙලිකා? ඔව් සර්. හරි. එහෙනම් ඒකත් අපි කතා කරමු. වෙලාව කීයද දන්නේ රෑ 12යිද? 22:52යි. 22:52යි කියන්නේ 10:51යි නේ. ඒ කියන්නේ අපිට කතා කරන්න වෙලාව තියෙනවා. හරි. අපි ඒකත් කතා කරමු. ස්ක්‍රයිබ් කියන්නේ පුතේ ඔන්න හොඳට අහගන්න. අපිට රූපක කීපයක්ම දැන් අපිට මෙන්පුරේ සහ උගේ බිරිඳ මෙරනෙට් කියන එක O level syllabus එකේ නැහැ. මූර්ති විදියට. දැන් අපිට O level වලදී 10 වසරදී මේක තියෙන්නේ. මේ විතර පාඩම. එතකොට මූර්ති අපිට තියෙනවා නෙෆර්ටිටි රැජින, ස්ක්‍රයිබ් මූර්තිය, ස්පින්ස් මූර්තිය ඔය තුන විතරයි. චිත්‍ර තියෙන්නේ කුරුළු දඩේමයි මීඩියම් පාත්‍ය ඔය දෙක විතරයි. හැබැයි ඒ ඔක්කොම A level syllabus එකේ තියෙනවා. අමුතුවෙන් එකතු වෙන්නේ පුතේ මෙන්න මේ පොඩි විස්තර ටිකක් විතර. අර අපි වාස්තු විද්‍යාව ගැන කතා කරා. ඒකේ මූලික හැඳින්වීමක් තියෙනවා. හැබැයි O level වලදී සමහර ගුරුවරු ඕක පැහැදිලි කරනවා. සමහර ගුරුවරු සිලබස් එකේ තියෙන එක විතරක් කතා කරනවා. එතකොට එහෙම සිලබස් එකේ තියෙන දේ විතරක් කතා කරපුව එහෙම අහගෙන ඉන්න ළමයිට මේක පොඩි අපහසු බවක් දැනේ. ඒක සංකීර්ණයි වගේ දැනේ. නමුත් මේ බොහොම සරලයි. ඒකාකාරී හැම පාඩමක්ම පොළ ඉඳලාකට පිළිවෙලට ඒකාකාරීව තමයි යන්නේ. ඒකට හැම පාඩමක්ම මුල හැම පාඩමකම මුල එක හා සමානයි. වෙනසක් වෙන්නේ නැහැ. දැන් අපි මූර්ති වලට ගියහම ඔන්න ස්ක්‍රයිබ් අපි O level වලදී ඉගෙන ගන්න මූර්තියක් මේ. කලින් එක නම් නැහැ අපිට අහුවෙන්නේ. මේ මූර්තිය O level වලදී කතා කරන එක. අපි මේ ඩිසයින් කරමු. එතකොට මිසරේ මේ කතා කරලා කැටයම් කතා කරලා මූර්ති තමයි මේ කතා කරගෙන යන්නේ. මිසරේ අපි කතා කරා හිසීරා දැව කැටයමත් එක්ක. මේ හිසීරා දැව කැටීමේ නියෝජනය කරන්නේ දැව කැටීමේ ඉන්න රූපෙන් නියෝජනය කරන්නේ ලේකම්වරයෙක්. රාජකීය ලේකම්වරයෙක් වෙන්නේ. හැබැයි මේ ස්ක්‍රයිබ් රූපෙත් එක්ක ගත්තාම අපි ඒ ලේකම්වරයට නව අර්ථකථනයක් දෙනවා. එයා ඇවිල්ලා රාජකීය සභාව ඒ කියන්නේ ඒ සියලුම වරප්‍රසාද භුක්ති විඳින ලේකම්වරයෙක්. එයාට කියනවා ස්ක්‍රයිබ්. නම් කීපයක් තියෙනවා. ස්ක්‍රයිබ් ලේකම් නැත්නම් ලියන්න නැත්නම් සාවධානව අසා සිටින්න. ඔන්න බලන්න. ස්ක්‍රයිබ් ලේකම් ලියන්න සාවධානව අසා සිටින්න. මෙයා රජ තුමාගේ ළඟම සුවච කීකරු රජතුමාගේ හැමදේම දන්න කෙනෙක් තමයි ලේකම් කියලා කියන්නේ. එතකොට නීත්‍යානුකූලව කතා බහ වෙන හැම දෙයක්ම මෙයා ටිකක් සූක්ෂමව දූරදර්ශීව හිතලා තියුණු බැල්මක් දාලා කන් දෙකක් ටිකක් වැඩිපුර ඒ වෙනුවෙන් වෙහෙස කළා වැය කළා මේ අර නෝට් එකේ එක තැනක තියෙනවා ටිකක් කන් දෙක චුට්ටක් විශාලයි කියලා. හොඳේ. ඒක රූපේ හැටි මම විස්තර කරමු. නමුත් එයා හොඳට අහන් ඉන්නවා. මොකද එකක් හරි අඩු වුණොත් රජතුමා කියන එයාගේ විනාශය වෙන්නත් පුළුවන්. මේ පාලන සමය හැටියට. ඒකට සාවධානව අසා සිටින්නා කියන්නේ තේ හේතුව නිසා. එක එක නම් වලින් හඳුන්වන්නේ ඔහොම. හැබැයි මේ වගේ රූප ගොඩාරියක් නිතර චිත්‍රවල චිත්‍ර සහ කැටයම් වලට තෑහෙන්න තියෙනවා. මේ ලේකම් මේ කියන්නේ ගණන කරන අය. සමහරලාට ධාන්‍යාගාර ආශ්‍රිත මේ රූප තියෙනවා. එතකොට ඒගොල්ලෝ එතන ලියන මහත්තුරු. එතකොට කර්මාන්ත ශාලාවල මේ වගේ රූප තියෙනවා. එතකොට එතන ලියන මහත්තුරු. දැන් මේ ඇවිල්ලා රාජකීය සභාවේ ලියන මහත්ය තමයි ඔය අපි ස්ට්‍රයික් කියලා කියන්නේ. හැබැයි අර වගේ හැම ස්ථානයකම ලේකම්වරයෙක් ලිවීම සම්බන්ධව කෙනෙක් මේ රාජධානිය තුල ඉඳලා තියෙනවා. ඒ අදහස් තමයි අපි කතා කරන්න යන්නේ. හොඳේ. එතකොට අපි බලමු මෙන්න මේ ස්ක්‍රයිබ් කියන මූර්තිය. මේක තමයි අර කලින් අපි කතා කරපු මන්කෝර් සහ ඔහුගේ බිරිඳ
සමීප රූපයක්. එතකොට ඔයාලට පේනවා ඒ ගති ලක්ෂණ ටික. ඊට අමතරව තමයි මම මෙන්න මේ ඊළඟ රූපෙට යන්නේ. මෙන්න ස්ක්‍රයිබ්. මෙයා ඉල්ල ලේකම් කියලා කියන්නේ. අපි සාමාන්‍යයෙන් දන්නවා ලේකම් කියන කෙනෙක්ගේ ස්වභාවය. දැන් ඔය ගමේ පොඩි සමිති සමාගමක් බලමු. ඒ සමිති සමාගම් වලදී ඔයාලා අපි හැමෝම නියෝජනය කරන සමිතියකදී සාමාන්‍යයෙන් හිතන්නකෝ ඔය තරුණ සමිතියක් හෝ වැඩි සමිතියක් මොකක් හරි. ඒකේ ලියන මාසේ සභාපති සාමාන්‍යයෙන් දෙන්නේ දෙයක් කතා කරන්න පුළුවන් ටිකක් ඒ ඕන දෙයකට ඉදිරිපත් වෙලා කතා කරන්න පුළුවන් කෙනෙක්. හැබැයි ඒ අතරින්ම ලේකම් කෙනෙක් පත් කරන්න පුතේ එයා අර සභාපති වගේම දැනුම් තිරුම් තියෙන කෙනෙක්. එයා ඇවිල්ලා පඬිවරයෙක් වෙනවා, බහුශ්‍රතයෙක් වෙනවා, සියලු දේ දන්න කරුණාකාරණා පිළිවෙලට දන්න කෙනෙක් වෙනවා. හැබැයි එයා පිළිවෙල කෙනෙක් වෙනවා. දැන් මේ තලතුණා වෙනවා කියන්නේ දැන් මෙන්න මේ මූර්තිය දිහා බැලුවම එකක් අපිට මතක් වෙනවා අර ජාමිතික හැදෙන සාම්ප්‍රදායික බවින් මෙතෙන්දි මිදිලා. ඒක පේනවනේ. ඊළඟට සාම්ප්‍රදායික මිදුණු ගමන් ස්වභාවික ගති ලක්ෂණ තමයි රූපේ තියෙන්නේ. ඇත්තටම මැදිවි පුද්ගලයෙකුගේ ලක්ෂණ මේ තියෙන්නේ. ඒක හරි වටිනවා මෙතෙන්. ඊළඟට මේක හුණු ගලින් කරලා වර්ණ කරපු එකක් මිසක් වටිනවා. මෙයාගේ එක අතක තියෙන පැපිරස් පත්‍රයක්. ඒ කියන්නේ ලියන පත්‍ර. පොලේ කියලා හිතන්නකෝ. අනිත් අතේ ලිවීමේ උපකරණයක් තියෙනවා. කූරක් තිබිලා තියෙනවා. හැබැයි ඒ කූර වර්තමානයේ නැහැ. ඔය ඒ රූප පහේම තියෙන පුතේ අපේ සිලබස් එකේ තියෙන රූප ටික තමයි. ඒ නිසා හොඳට බලන්න බොහොම සාවධානව අසා සිටිනවා. තියුණු බැල්මක් තියෙනවා. කන් දෙකේ ඒ වෙනුවෙන් යා වෙහෙස කරනවා, පාවිච්චි කරනවා. ඊට පස්සේ යාගේ පෙනුමේ තියෙනවා ඒ අමුතු ගති ලක්ෂණ, ස්වභාවික ගති ලක්ෂණ. ඊළඟට මූණේ තියෙන ගති ලක්ෂණ තවත් හරි අමුතුයි. ඒවා නෝට් එකේ දීලා ඇති. ඒ ටික කතා කරලා අපි පාඩම ඉවර කරමු. රූපේ ඕක මතක තියාගන්න. හරි. ඔන්න අහගන්න ක්‍රිස්තු පූර්ව 2620 2500. එතකොට මේ කාල සීමාව තමයි පොත්පත්වල තියෙන්නේ. ක්‍රිස්තු පූර්ව 2620 2500 දී කියන්නේ පැරණි රාජධානි යුගයේ. අමරණ යුගයට කලින් කියන එක නේද? නිර්මාණය වනට ඇතැයි සැලකෙන උසින් අඟල් 21ක් පමණ වූ. දැන් මෙතන අමරණ යුගයේ තමයි ස්වභාවික නිර්මාණ බොහෝමයක් සිද්ධ වෙන්නේ. හැබැයි ඊට කලින් මෙහෙමයි. අර අපි දැන් අමරණ යුගයේ තමයි ස්වභාවික නිර්මාණයනේ අග්නේටන් රජතුමා. හැබැයි ඊට කලින් මේවා නිර්මාණය වෙන්න මුල පිරුව කියන අදහසක් මේකෙන් ගන්න පුළුවන්. හරියටම දශමෙටම මෙන්න මේ යුගයේදී මේ නිර්මාණය කරා, මේ යුගයේදී මේ නිර්මාණය කරා කියලා අදහසක් ගන්න අමාරුයි. එතකොට ඔන්න පැරණි රාජධානියේ නිර්මාණය වනට ඇතැයි සැලකෙන උසින් අඟල් 21ක් පමණ වූ ගුණගලින් පූර්ණ උන්නතව නෙලා පින්තාරු කළ මේ ප්‍රතිමාව පාරාවරුන්ගේ අති විශේෂ වූ නිර්මාණයකි. මේ කොටස දෙනකොට පුතේ ස්ක්‍රයිබ් ගැන සියල්ලම කතා කරලා ඉවරයි. ඔන්න බලා ගන්නකො. ක්‍රිස්තු පූර්ව 2620 2500 දී නිර්මාණය කරාලු. අඟල් 21ක් උසයිලු. හුණු ගලින් කරලාලු. පූර්ණ උන්නත නිර්මාණයක්ලු. පූර්ණ උන්නත හුණු ගලින් කරලා පින්තාරු කරපු එකක්. වර්ණ පින්තාරු කියන්නේ වර්ණ කරනවා කියන්නේ. එතකොට ඒ සියල්ලක්ම ඉවරයි. එතකොට ඒකේ අර ඒ කලාකෘතිය ස්වභාවය කතා කරලා ඉවරයි. තත්ත්වය කියන්නේ ඒ කියන්නේ ඓතිහාසික ස්වභාවය. ඒ කියන්නේ කලාකෘතියට සම්බන්ධ මූලික දේවල්. මින් එලිදැක් වෙනුයේ රජයේ ලිවීමේ කටයුතු වෙනුවෙන් උදව් සැපයූ අයකු බව වර්තමානයේ පිළිගැනීමයි. ඒක හැමතැනම හම්බුන සාක්ෂි වලින් පිළිගන්නවා. ඊට ප්‍රධානතම හේතුව මිසරයේ සොහොන් ගෙවල් වලින් හමුවන රාජකීයන්ගේ ප්‍රතිමාවල සංඛ්‍යාවටම සමානව මේ ආකාරයේ ප්‍රතිමා හමු වෙනවා. එහෙනම් හැම කෙනෙක්ම මේ වගේ ප්‍රභූවරයෙක් පාවිච්චි කරලා දිනන රජ ගෙදර. එතකොට ආයෙ අහගන්න ඊට ප්‍රධානම හේතුව මිසරයේ සොහොන් ගෙවල් වලින් හමුවන රාජකීයන්ගේ ප්‍රතිමාවල සංඛ්‍යාවටම සමානයි. එහෙනම් මෙයා ඇවිල්ලා රජතුමාට හිතයි සීම පුද්ගලයා බව ඔප්පු වෙනවා. හරි. මේ ආකාර ප්‍රතිමා හමු වීමයි. මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වන ඉතිහාසඥයින් පෙන්වා දෙන්නේ එදා සමාජයේ ඉහළ වරප්‍රසාදලක් ලේකම්වරයෙක් මෙන් නිරූපණය වෙන බවයි. ඉහළ වරප්‍රසාදලක් ලේකම්වරයෙක්. එයා ඇවිල්ලා අර රාජකීය ලේකම්වරයෙක් කියන අදහස. අර කර්මාන්ත ශාලා ළඟ ලියන කියන පුද්ගලයා නෙමෙයි. ඒ ධාන්‍යගාර ඒ කියන්නේ ඒක කර්මාන්තයක් තමයි. නමුත් ඒ කර්මාන්ත වලට අදාළව මේ ලිවීම සම්බන්ධව ඉඳපු ලේකම්වරයෙක් නෙමෙයි. මේ රාජකීය කෙනෙක්. ඉදිරිපත් කිරීමේ විලාසයේ දෙස බැලූ කල එරමිනියා ගොතාගෙන වාඩි සිට හොඳ ඍජුව තබාගෙන සිටින අරුරක් පෙනේ.
දැන් මේ කලාකෘතිය විස්තර කරන්න යන්නේ මොකද? දැන් ආයි වෙන මොකුත් ඕනේ කලාකෘතිය ගැන තමයි කතා කරන්නේ. ඔය පේනුම. එරිමීගතාවන වාඩි වෙලා ඉන්නවලු ඍජුව කොන්ද තියාගෙන ඉන්නවලු කෙලින්. එමෙන්ම ඔහු සතු සියලුම මානව දේහ ලක්ෂණ ස්වභාවිකවාදීව යථාර්ථවාදීව පිළිබඳව තිබේ. ඔහු සතු මානව දේහ සියලුම ලක්ෂණ ස්වභාවිකවාදීව සහ යථාර්ථවාදී. ඒ කියන්නේ ඇත්ත ඒ තියෙන දේ තියෙන විදිහ මේකට ස්වභාවික කියලා කිව්වත් හරියි. ලිහිල් උදරය කියන්නේ එයාගේ උදරයේ ස්වභාවය ටිකක් ස්වභාවිකයි කියන එක. නිකන් අර දැඩි නෑ කියන එක. උදරය නොගැඹුරු ඇස් යට ස්වභාවය නොගැඹුරු ඇස් ඒ කියන්නේ ගොඩාක් ගිලිලා නෑ. නොගැඹුරු ඇස් වල එහෙම ගතියක් තියෙන ස්වභාවික ගති ලක්ෂණයක් නෙමෙයි. ඇසට ස්වභාවය ගිලිනු යටි හනුව කියන්නේ අර හක්ක කියන එක ටිකක් ඇතුළට ගිහිල්ලා ඒ ගති ලක්ෂණ තියෙනවා. ඊට පස්සේ උතන මෙතන තොලත් එක්ක ගත්තාම මේ ටිකක් ගිලිලා. ඒතකොට ඒ ලක්ෂණ තර තලතුණා ගතිය. ඒ කියන්නේ රාජකීය පෙනුමකට සමානයි කියන එක. ඒ බව සනාථ කරන විශේෂ සාධකය ඔය. මුහුණේ දැකගත හැක්කේ දූරදර්ශී බැල්මකි. එය සාවධානව ආසා සිටිනා ලෙස ප්‍රකට කිරීමට එක් හේතුවකි. අන්න සාවධානව ආසා සිටිනා කියලා කියන හේතුවක් දූරදර්ශී බැල්ම. ඊට අමතරව දෙසවන් තරමක් විශාලව දක්වා ඇත. මේක පොත්පත්වල තියෙන වචනයක්. හොඳේ නැත්තම් ඔයාලා හිතන්න එපා එයා හොඳට අහගෙන ඉන්න හන්ද කන් ලොකු වෙලා කියලා. එහෙම අදහසක් නෙමෙයි. දෙසවන් තරමක් විශාල දක්වා ඇත. තම ස්වාමියා පවසන දේ තියුණුව සවන් යොමාගෙන දූරදර්ශීව සිතා කල්පනා කර අසා සිට හිඳගත් උකුල මත ඇති පැපිරස් පත්‍රයේ දකුණටගත් ලියන උපකරණයකින් නැත්නම් පෑනකින් එම තොරතුරු සටහන් කරන ආකාරයක් මින් මූර්තිමත් වේ. මෙතන කතන්දර ගොඩක් එකට ගියුණා. ඒ කියන්නේ යා හොඳට අහන් ඉන්නවා, හොඳට බලන් ඉන්නවා. ඒ අහන් ඉන්න, බලන් ඉන්න, ඇහෙන දේ, බලන දේ ඒ කල්පනාකාරී විදලා ඒ විදිහටම පැපිරස් පත්‍රයේ ලිවීමේ උපකරණයකින් සටහන් කරගන්න ඕන. මොකද ඔබ රජතුමාට නැවත ඕන වෙනවා. මින් නිර්මූර්තිමත් වේ. අනුච්ඡේදක යනවා ස්වභාවික සරල පෙනුම යටිකයේ කෙටි ඇඳුම මැදිවී වයසති පෙනුම නැත්නම් ඒකට කියන තලතුණා පෙනුම කියලා තියුණු බැල්ම මේ මූර්තිය නියෝජනය කරන සමස්ත ලක්ෂණ අතර වේ. මේ මූර්තිය නියෝජනය කරන පොදු ලක්ෂණ ටිකක් තමයි කිව්වේ. මූර්තියේ ස්වභාවය වෙන මොකුත් නැහැ. අන්න ඒක හදාගන්න හිඳි කියන එක නේ. හිඳි ඉරියව්වෙන් යුතු සෙනෙට් සභා. මෙතන හිටි කියන එක අදහස තමයි. හරි. හිටි ඉරියව්වෙන් යුතු සෙනෙට් සභා මේක අර රාජකීය පෙළපතේන තව ලේකම්වරයෙක් කියන නමක් මේ තියෙනවා. නමින් හඳුන්වන මෙවැනි ස්ක්‍රයිබරුන්ගේ තවත් බොහෝ ප්‍රමාණයක් හමු වී තිබේ. ඒ කියන්නේ මේ වගේ ප්‍රතිමා ඒ කියන්නේ අර ලේකම් කියන නම ස්ක්‍රයිබ් කියන නම අදහස් කරන ප්‍රතිමා ගොඩාරියක් එක එක ස්වරූපයෙන් ඕක හිටි විතරක් නෙමෙයි හින්දි අවස්ථාවක් තියෙනවා නේ. එහෙනම් බොහෝ ප්‍රමාණයක් හමු වී තිබේ කියලා අවසානට කියනවා. ඊළඟට අපි ඊළඟ දවසේ කතා කරන්න තියෙන්නේ නෙෆර්ටික් එඩිටිං උරුපයි. එතනින් පස්සේ මම නෝට් එක දීලා නැහැ ඔයාලට. ඒ ටික මම දාන්නම්. අද දවසේ රැඳිලා ඉන්නවා මේ වෙනකම්ම 13 දෙනෙක්. මට පුතේ මේගොල්ලෝගේ නම් ටික ඕන වෙනවා. ඔහොමම ඉන්න එක්කෙනෙක්වත් යන්න එපා. මොකද අනිත් අය එන්නේ නැති කාරණේ අහන්න ඕන. ඒ කියන්නේ මට මැසේජ් දාපු ඉන්නවා 4 දෙනෙක් විතර. හෝ 5 දෙනෙක්. ඒගොල්ලන්ට කිසි ගැටලුවක් නැහැ. අනිත් අයට මම අනිවාර්යයෙන්ම ලබසති දඬුවමක් දෙනවා. මොකද මේක පිළිවෙල වෙන්න ඕන. නැත්නම් හරියන්නේ නැහැ. කොහොම ඉන්නකෝ. චුට්ටක් මට කියන්න පුතේ ඉන්න අය කවුරුවත් අයින් වෙන්න එපා. ටෙඩිකා ඉන්නව නේද? සර්. ටෙඩිකා ඉන්නවනේ? ඔව් සර්. නැද්ද නැත්නම් නේද? ටෙඩිකා හරි. අද දවස් කීයද 2022 2යි 14 පුතේ. හරි ටෙඩිකා ඉන්නවා. ඊළඟට අකිල ඉන්නව නේද? අකිල
අකිල ඉන්නවද? No sir. ඊට නිරාශා කාවින්දි අපේ කිරින්ද කියලා. ඉන්නවද? ඉන්නවා සර්. බොහොම හොඳයි කියලා. හොඳේ. ඊළඟට ශෂිනි හංසිකා ඒ කවුද? සහනි හංසිකා නේ. ඉන්නවා සර්. සහනි හංසිකා. ඉන්නවා සර්. සහනි හංසිකා ඉන්නව නේද? ඔව් සර්. ඊට තත්තරන් ඉන්නවද? තත්තරන් නගා. ඉන්නවා සර්. මේ ලොකු දෙයක් ඉන්න එක නිදිමත නැද්ද? ඈ? ගිය සතියේ ගහලා කෙල්ල ඇඬුවද කොහෙද මට මතක හැරිද? ගහන්නේ බං ආදරේටනේ වැරදි හදා ගන්න. මේ හොගාලා කඳුළු වෙලෝ කියලා. දුකයි ඉතින් මොකද කරන්නේ? මේ ලබන සතිය ගේන්න එනකොට පන්තිට එනකොට චොක්ලට් එකක් හරි මොකක් හරි ගේන්න. ඊළඟ කරබලයිනේ. මේ පුරතල් කරන්න. හරි. තත්තරන් ඉන්නව නේද? හරි. බොහොම හොඳයි. ඊට පස්සේ ආයි මට කියන්න රශ්මි ඉන්නවද? ඉන්නවා සර්. රශ්මි ලිව්වා. කොහොමද? ඊළඟට තිමිරා ඉන්නව නේද? තිමිරා? ඉන්නවා සර්. කොහොමද? ඉන්නවනම් ඉන්න. තිමිරා. ඊළඟට මට කියන්න මහේෂාද මහීෂාද? මහේෂා ඉන්නවා සර්. මහීෂා ඊළඟ යනවා මොකද්ද? සංදීපනේ. මధుභාෂිනී. මහේෂා කෙනෙක් මගේ හිටියා කලින් මේ නම මතක් වෙන්නේ. ඊට පස්සේ මහේෂා ඊළඟට පියුමි හංසිකා ඉන්නවනේ. ඉන්නවා සර්. මෙන්න දැන් පැටලී ගන්න මහේෂා. පියුමි හංසිකානේ. ඊළඟට මදුෂිකා කියන්නේ කවුද පුතේ? මදුෂිකා ඉන්නවා සර්. කොහෙද පුතේ? බැරගමද මිරිජිලද? මිරිජි. මිරිජිල හරි. හරි. ඊළඟට දිලන් ඉන්නවනේ. දිලන් පුතා ඉන්නවද? දිලන් සර් මං ඉන්නවා. දිලන් දිලාන්නේ. හරි. පුතත් ඉන්නවා. බොහොම හොඳයි. අර අශෝක පැලේ හොඳයි නියමයි. හොඳේ. මං ඒ ගැන විස්තරයකුත් කියෝ ඔයා ඒවලා ඒක මරු. මේ බලමු අපි මේක පැල කර ගන්න ඕනේ. ඊට පස්සේ නතාෂා මොකද කෙඳිරි ගෑවා? නින්ද ගිහලා දන්නේ නටාෂා. ඉන්නවා සර්. ඉන්න බෙල්ල මිරිකනවා වගේ මොකක් හරි සද්දයක් ආවා. එතකොට තව කවුද ඉන්නේ? ඉතරයි නේද? නම කියුන්නේ නැද්ද කාගේ හරි? හරි එච්චරයි. එහෙනම් ඔන්න අදට මම පන්ති නතර කරනවා. මේ අනිත් අය දැනුවත් කරන්න මම ගෲප් එකේ දාන්නම් ඕන. මේ බය වෙන්න එපා කියන. මේ ෆෝටෝ එකකින් පොඩි පාරක් දෙනවා අර වේවැල තමයි ඉතින් මගේ උපකරණ. ඒකෙන් පොඩි පාරක් දෙනවා. රිදෙන්නේ නැහැ. හොඳේ ආදරයට කරන්න. දැන් දන්නවනේ ළමයිට කොච්චර ගැහුවොත් පුදුමාකාර විදිහට ආදරයක් තියෙනවා කියලා ළමයි. හරි. මේ අපි නම් පුතේ අදට වැඩ නතර කරමු. එහෙනම් ඔයාලටත් මහන්සි මටත් මහන්සි. මේ පන්තියේදී අපි හමු වෙමු. හැමදාම නෝට් එක අනිවාර්යයෙන්ම පන්තියට ගේන්න. මේ මම ඒක බලනවා. හොඳේ. ඒ කියන්නේ හැමදාම කියන්නේ එදා දවසේ විතරයි. හැබැයි දැන් මගේ අරපුවයි මට නෝට් එක දිගට ඕන. හොඳේ. යුරෝපයි කියන සම්බන්ධ කොටස දැන් දෙන්නම ඇති. අනිත් ඒවා සම්පූර්ණ කරගන්න. ඒක මම බලනවා. හැබැයි විශේෂයෙන්ම මට ඕන මේ යුරෝපයි කියන මේ අපි කරන් යන කොටස. ලබන සතිය පන්තියේ වෙනකොට පන්ති දෙකේම මම මතක තියාගන්න. මේ එක සම්බන්ධ නෝට් එක ලියලා ඉවර වෙච්ච කොටස ගේනවා. හොඳේ. ඒක තමයි මට කරන්න පුළුවන් ඔයාලට කරන්න පුළුවන් උදව්. හොඳේ. ඔයාලා මට කරන සහ මම බලන එක තමයි ඔයාලට කරන උදව්. ඔයාලා මට කරන උදව් තමයි ඒක ලියාගෙන එන්න ඕන. හරි. එහෙනම් පුතේ හැමෝටම සුබ රාත්‍රියක්. හැමෝටම ආයිබෝවන් හොඳේ. හරි.
मुद्सरणार सर. हरी उत्तर नाही.